සුබ දවසක් සියලු දෙනාට. පසුගිය දේශනාවේදී අපි ශ්‍රිත හා ප්‍රස්ථාර ගැන කතා කරා. අද දිනේදී අපි අවකලනය මාතෘකාව සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒකේ ප්‍රධාන වශයෙන් අපි කොටස් තුනක් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මුලින්ම මූලික නීති භාවිතයෙන් කොහොමද ශ්‍රිතයක බෑවුම නැත්නම් පළවෙනි ව්‍යුත්පන්නය බෑවුම හොයන්නේ කොහොමද කියන එක. ඊට පස්සේ අපි මේ බෑවුම සොයා ගැනීමෙන් පස්සේ කොහොමද ශ්‍රිත හැසිරීම ගැන අධ්‍යයනය කරන්න කියලා සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. අවසාන වශයෙන් අවකලනයේ යෙදී භාවිත කරලා ශ්‍රිතයක උපරිම අවම හැරුම් ලක්ෂ ගැන අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේ ප්‍රායෝගික යෙදීම් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා. හරි, අපි දැන් අවකලනය පාඩම පටන් ගන්න යන්නේ. පෞගිය දවසේ අපි කතා කරා ශ්‍රිත හා ප්‍රස්ථාර ගැන. අද අපි කතා කරන්නේ අවකලනය. මුලින් පාඩම පටන් ගන්න කලින් කිව්වා වගේ අවකලනය අපි කොටස් තුනක් දේශන තුනකට සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. මුලින්ම මෙම දේශනයේදී අවකලනයේ හැඳින්වීම, අවකලනයේ මූලික නීති පිළිබඳ දැනුම ලබා දීම තමයි බලාපොරොත්තු වෙන්නේ. දෙවැනි කොටසේදී ශ්‍රිතයක පළමු අවකලන සංගුණකය. පළමු අවකලන සංගුණක කියන්නේ අතරම ශ්‍රිතයක බෑවුම. මේ ශ්‍රිතයක බෑවුම භාවිතයෙන් ශ්‍රිතේ හැසිරීම සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. මොකද ශ්‍රිතයක බෑවුම අපි දන්නවා නම් අපිට පුළුවන් ශ්‍රිතයක සම්පූර්ණ හැසිරීම අධ්‍යයනය කරන්න. ඊළඟට අපි බලාපොරොත්තු වෙනවා පළමු අවකලන සංගුණක පරීක්ෂාව. පළමු අවකලන සංගුණක පරීක්ෂාව දෙවන අවකලන සංගුණක පරීක්ෂාව භාවිතයෙන් ශ්‍රිතයක හැරුම් ලක්ෂයන්. ශ්‍රිතයකට හැරුම් ලක්ෂයන් තුන් විදිහක් තියෙනවා. සාපේක්ෂ උපරිම, සාපේක්ෂ අවම, නැතිවර්තන කියන. ඒවා කොහොමද අපි අඳුනගන්නේ කියන එක අපි දෙවෙනි කොටසේදී තවදුරටත් කතා කරන්න බලාපොරොත්තු වෙනවා. අවසාන වශයෙන් අපි බලාපොරොත්තු වෙනවා අවකලනයේ යෙදීම් විස්තර කරන්න. මේ මුළු අවකලනය පාඩමම ඉවරනාම ඔයගොල්ලන්ට අවකලනයේ මූලික නීති භාවිතයෙන් ශ්‍රිතයක බෑවුම හොයන්න දැනුම ලබා ගන්න ඕනේ නෝ. ඊට පස්සේ එම බෑවුම ගැන දැනුම භාවිතයෙන් ශ්‍රිතෙහි හැසිරීම කොහොමද විස්තර කරන්න කියන එක ඔයගොල්ලන්ට හැකි වෙන්න ඕනේ. අවසාන වශයෙන් මෙහි භාවිතයන් යොදාගෙන සාපේක්ෂ උපරිම, සාපේක්ෂ අවමගයන් සීමට දැනුම ඔයගොල්ලන්ට පුළුවන් දැනුම යොදා ගන්න පුළුවන් වෙන්න ඕනේ. අපි මුලින්ම බලමු අවකලනය කියන එකේ සරල අදහස. මෙතන අපි මුලින්ම කියනවා ශ්‍රිතයක හැසිරීම විශ්ලේෂණය කිරීමේදී එහි බෑවුම අනුක්‍රමණය කියලාත් අපි කියනවා. ඔයගොල්ලෝ කලින් පාඩමේදී ශ්‍රිත හා ප්‍රස්ථාර පාඩමේදී සරල රේඛය ශ්‍රිතයක අපි දන්නවා එක ආකාරයක් තමයි y = mx ධන c. m කියන්නේ අනුක්‍රමණයේ බෑවුම. දැන් අපිට ශ්‍රිතයක බෑවුම දන්නවා නම් ශ්‍රිතයක හැසිරීම සම්පූර්ණ වශයෙන් අපිට විස්තර කරන්න පුළුවන්. ඒතර මේ අවකලනය කියන්නේ ශ්‍රිතයක බෑවුම හොයා ගන්නා ක්‍රියාවලිය. දැන් ශ්‍රිතයක බෑවුම කියන්නේ මොකක්ද කියන එක ගැන අදහසක් අරගන්න බැලුවොත් ඔයගොල්ලන්ට බෑවුම කියන්නේ සරලම අදහස අපි කලින් දැන් ඔයගොල්ලෝ දන්නවා විචල්‍යයන් දෙක ස්වායක්ත විචල්‍ය අපි සාමාන්‍යයෙන් x සංකේතය භාවිතා කරනවා ඉන්පුට් ආදාන එහෙම නැත්නම් ස්වායක්ත විචල්‍ය. ඒතර මෙතන කියනවා ආදාන x අගයන්ගේ ස්වායක්ත විචල්‍ය අගයන්ගේ වෙනස් වීම මත ශ්‍රිතෙහි. ශ්‍රිතය කියන්නේ y. එහෙම නැත්නම් අපි මේ සංකේතය fx අගයන්ගේ වෙනස් වීම. ඒතර ඇත්තටම මෙතන x අගයන්ගේ නැත්නම් ස්වායක්ත විචල්‍ය අගයන්ගේ වෙනස් වීම කියනකොට ඇත්තටම හරිම අර්ථ දැක්වීමේදී අපි කතා කරන්නේ ස්වායක්ත විචල්‍ය අගයන් වැඩි කරනකොට එක්තරා ස්ථානයක සිට වැඩි කරනකොට y අගයන්ට එහෙම නැත්නම් ශ්‍රිතෙහි අගයන්ට සිදුවෙන බලපෑම තමයි අපි මේ බෑවුම කියලා අදහස් කරන්නේ. ඒකට සරලව ඔයගලන්ට මතක තියාගන්න පුළුවන් මේ අවස්ථාව වෙනකොට බෑවුම කියන්නේ x අගයන්ගේ එහෙම නැත්නම් ස්වායක්ත විචල්‍යයන්ගේ අගයන්ගේ වෙනස් වීම මත y අගයන්ගේ වෙනස් වීම. ඒක ඔයගොල්ලන්ට තවදුරටත් මේක පැහැදිලි කරගන්න පුළුවන්. මේ සරල රේඛීය ශ්‍රිතය සැලකුවොත් මේ රේඛීය ශ්‍රිතය
ඔයගොල්ලෝ දැක්කම ඔයගොල්ලෝ දන්නවා මේක තියෙන්නේ y සමානයි නැත්නම් fx සමානයි mx ධන c ආකාරය. ඒතර මෙතන බෑවුම කියන්නේ 5. අපි බලමු මේ අගයෙන් මොකද්ද අර්ථ දැක්වෙන්නේ කියලා. x සමානයි 1 ආදේශ කරාම මේ දීලා තියෙන සම්බන්ධතාවයේදී ශ්‍රිතයේ අගය වෙනවා. ඒතර x සමානයි 1 ආදේශ කරන්න 5 ධන 10 15යි. මේවා අපි කලින් පාඩමේදී කතා කරා කොහොමද ශ්‍රිතයක අගය හොයන්නේ කියලා. x සමානයි 2 වෙන විටදී f2 සමානයි දැන් x සමානයි 2 ආදේශ කරන්න 10 ධන 10 20යි. ඒතර ඔයගොල්ලන්ට පේනවා x ඒකකයකින් එකේ සිට වැඩි කරාම x සමානයි 1 සිට x අගය 1කින් වැඩි කරාම y ට මොකද්ද වෙලා තියෙන්නේ? අපිට පේනවා මෙහි x අගය ඒකක එකකින් එක අගයකින් එකේ සිට 2 දක්වා වැඩි කරන විට ශ්‍රිතෙහි අගය ඒකක 5කින් වැඩි වෙනවා. අපි අයි මේ වැඩි වෙනවා කියන්නේ මේක ධන පැත්තට තියෙන්නේ. මේ වෙනස ධන 15 ඉඳන් 20ට වැඩි වෙලා තියෙනවා ඒකක 5කින්. ඊට බලන්න x සමානයි 3 දී ශ්‍රිතයේ අගය 15 ධන 10 25යි. මෙතෙන්දිත් අපිට පේනවා දැන් අපි x අගය ඒකකයකින් වැඩි කරන්නේ කොතන ඉඳන් කොතෙන්ටද? ඒකක 2 ඉඳලා 3ට එක අගයකින් වැඩි කරනවා. එතකොටත් අපිට පේනවා මේ සරල රේඛීය සම්බන්ධය අනුව 20 ඉඳලා 25ට ආපහු y අගය 5කින් වැඩි වෙනවා. එහෙනම් මෙතනදී අපිට අදහසක් ගන්න පුළුවන් මේ බෑවුම කියන්නේ මොකද්ද? x අගය එහෙම නැත්නම් ස්වායත්ත විචල්‍ය අගය යම් කිසි ස්ථානයක සිට ඒකකයකින් වැඩි කරන විට y ට වෙන බලපෑම y ට වෙන වෙනස් වීම මොකක්ද කියන එක. මෙතනදී අපි හැමදෙස්සෙම වෙනස් වීම කතා කරේ වැඩි වෙනවා කියලා. අපිට බලන්න පුළුවන් මෙතන y අගයත් වැඩිවීමක් නම් එන්නේ අපිට වැඩි වෙනවා කියන්න පුළුවන්. සමහර සම්බන්ධතා අනුව y අගය අඩු වෙන්නත් පුළුවන්. ඒක පොදුවේ අපි කියනවා වෙනස් වීම කියලා. එතකොට ඔයගොල්ලන්ට ඊළඟට හිතෙන්න පුළුවන් ගැටලුව තමයි මේ බෑවුම කියන එක ශ්‍රිතයකට එක නියත අගයක්ද? මොකද ඉස්සෙල්ලා අපි කතා කරපු සරල රේඛාවේදී බෑවුම 5යි නියතයක්. එහෙනකොට අපිට අදහසක් යන්න පුළුවන් ඔබට ශ්‍රිතයක බෑවුම සමස්ත ශ්‍රිතය සඳහාම එක් නියත අගයක් වෙනවද කියලා. අපි තව උදාහරණයක් සලකමු. මෙතන අපි අරන් තියෙන්නේ වර්ගජ ශ්‍රිතයක්, සරල වර්ගජ ශ්‍රිතයක් y සමානයි x වර්ග. අපි අගයන් ආදේශ කරොත් x සමානයි 1 දී ශ්‍රිතයේ අගය. එතකොට x ට 1 ආදේශ කරන 1 වර්ගය 1යි. x සමානයි 2 දී ශ්‍රිතයේ අගය 2 වර්ගය 4යි. එතකොට ඔයගොල්ලන්ට පේනවා x 1 ඉඳලා 2ට ඒකකයකින් වැඩි කරා හැමතිස්සෙම අපි x 1 අගයකින් වැඩි කරන්නේ. x 1 ඉඳලා 2ට 1 අගයකින් වැඩි කරාම ශ්‍රිතයේ අගයට මොකද වෙලා තියෙන්නේ? 1 ඉඳලා 4ට වැඩිලා. ඒ කියන්නේ ඒකක කීයකින්ද වැඩි වෙලා තියෙන්නේ? 4න් එකක් අඩු කරා නම් x අගය ඒකක එකකින් 1 සිට 2 දක්වා වැඩි කළ විට ශ්‍රිතෙහි අගය ඒකක 3කින් වැඩි වෙලා. 4 ඉඳලා එකක් අඩු කරාම ඒකක 3කින් වැඩි වෙලා. ඊට බලන්න 2 ඉඳලා එකක් වැඩි කරාම 2 ඉඳලා 3ට වැඩි කරාම ශ්‍රිතයේ අගය 9යි. එහෙනම් බලන්න x අගය ඒකක එකකින් 1 සිට 2 සිට 3 දක්වා වැඩි කරා. x අගය ඒකක එකකින් 2 සිට 3 දක්වා වැඩි කළ විට ශ්‍රිතෙහි අගය ඒකක 5කින් වැඩි වෙලා. ඒතර ඕගොල්ලන්ට පේනවා මේ වගේ උදාහරණයක් ගත්තාම 1 සිට ඒකක එකකින් වැඩි කරාම ශ්‍රිතය වැඩි වෙලා තියෙන්නේ අගය 3කින්. හැබැයි 2 ඉඳලා 3ට වැඩි කරාම ශ්‍රිතයේ අගය ඒකක 5කින් වැඩි වෙලා තියෙනවා. එහෙනම් මෙතනදී අපිට තේරුම් ගන්න පුළුවන් අපි හැමෝටම තේරුම් ගන්න පුළුවන් බෑවුම කියන එක ස්ථානයෙන් ස්ථානයට වෙනස් වෙනවා. හැබැයි සරල රේඛාව විශේෂ අවස්ථාවක්. එතනදී මුළු ශ්‍රිතයටම බෑවුම නියතයි. y සමානයි mx ධන c ආකාරයෙන් තියෙනකොට අපිට දන්නවා m කියන්නේ නියත අගයක්. ඉස්සෙල්ලා උදාහරණයේදී m සමානයි 5 තිබුණේ. ඒ කියන්නේ කොයි තැනක ඉඳලා x අගය එකකින් වැඩි කරත් y අගය වැඩි වෙන්නේ 5කින්. ඒ හින්දා තමයි සරල රේඛාව අපි කියන්නේ නියත බෑවුමක් කියලා. හැබැයි මෙතනින් ඔයගොල්ලෝ තේරුම් ගන්න ශ්‍රිතයක බෑවුම කියන්නේ එක් ලක්ෂයකට අදාළ දෙයක්. ඒ අදාළ ලක්ෂයේ ඉඳලා x අගය ස්වයංක්‍රීය විචල්‍යයගේ ඒකකයකින් වැඩි කරාම y වැඩි වෙනවද අඩු වෙනවද කීයකින්ද වැඩි වෙන්නේ අඩු වෙන්නේ කියන එක තමයි එතන ලක්ෂයට අදාළ බෑවුම වෙන්නේ. එතකොට අපි
මෙහිම මෙන්න මේ බෑවුම ශ්‍රිතේ ලක්ෂයකට තමයි අර්ථ දැක්වෙන්නේ. ඒ තනින් තනට බෑවුම කොහොමද වෙනස් වෙන්නේ? බෑවුම හොයාගන්නේ කොහොමද කියන එක තමයි මේ මුළු පාඩමේම අපි මූලිකවම කතා කරන්න යන්නේ. අවකලනය කියන්නේ ශ්‍රිතයක බෑවුම් හොයන ක්‍රියාවලිය. ඉතින් අපිට අර්ථ දැක්වීම, හරිම අර්ථ දැක්වීම බාන්න පුළුවන්. දී ඇති ලක්ෂයකදී ශ්‍රිතයක බෑවුම එම ලක්ෂයේදී ශ්‍රිතයට අඳිනු ලබන ස්පර්ශකයේ බෑවුමට සමාන වෙනවා. ඉතින් ඔයගොල්ලෝ මේ පළවෙනි රූපෙන් බාන්න පුළුවන්. මෙන්න මේ කියන කළු පාටින් අපි දක්වලා තියෙන ප්‍රස්ථාරේ වක්‍රේ මෙන්න මෙතන මේ රතු පොයින්ට් එකෙන් තියෙන තැන බෑවුම සමාන වෙන්නේ. මේ වක්‍රේ මෙන්න මේ කියන තැන බෑවුම සමාන වෙන්නේ එතෙන්ට අඳින ස්පර්ශකය කියන්නේ සල් රේඛාවක්. මෙතනදී මේ ශ්‍රිතය ස්පර්ශ වෙමින් යන රේඛාව. ඒතර මේ බෑවුමේ මේ සල් රේඛාව මෙතෙන්ට අඳින ස්පර්ශකයේ බෑවුම සමාන වෙනවා මේ වක්‍රයේ මේ කියන පොයින්ට් එකේදී බෑවුමට. ඒතර මෙතනදී ඔයගොල්ලන්ට පේනවා මේ x වැඩි වෙනකොට y අඩු වෙන සල් රේඛාවක් තියෙන්නේ. එහෙනම් මෙතනදී බෑවුම ඍණ වෙනවා. මේ දෙවෙනි උදාහරණයෙන් බලන්න පුළුවන් මේක fx කියන ඕනම ශ්‍රිතයක්. මේ p කියන ලක්ෂයේ බෑවුම මේ කර්ව් එකේ මේ වක්‍රයේ p කියන ලක්ෂයේ බෑවුම සමාන වෙන්නේ එතෙන්ට අඳින ස්පර්ශකයේ බෑවුමට. ඒක තමයි අර්ථ දැක්වීම වෙන්නේ. ඒගොල්ලන්ට අපි පැහැදිලි කිරීමක් කරනවා නම් අපි දැන් පොදුවේ ඕනම ශ්‍රිතයක් අරගන්න මේ වගේ. ඉතින් අපිට මෙන්න මේ කියන ලක්ෂයේ බෑවුම හොයන්න ඕනේ කියලා. එතකොට ඉස්සෙල්ලාම අපි කරන්නේ සල් රේඛාවක් කොහොම ජායක් ඇඳගන්නේ මේ සල් රේඛාව මේ ශ්‍රිතය තැන් දෙකකින් කැපිලා යන විදිහට. එතකොට මේ සල් රේඛාවක් මම ඇඳේ. මේක y සමානයි mx ධන c ආකාරයේ තියෙනවා කියලා හිතන්න. එතකොට මේක y අක්ෂය, මේක x අක්ෂය. එතකොට මේ අපිට ඕනේ y සමානයි මේ fx කියන ශ්‍රිතයේ මෙන්න මේ a කියන ලක්ෂයේ බෑවුම හොයන්න. එතකොට මෙතනට අදාළ x ඛණ්ඩාංකය x කියලා ගමු. එතෙන්ට අදාළ y ඛණ්ඩාංකය එතකොට එන්නේ fx. අපි මෙතන ඉඳන් ඉතා කුඩා වැඩිවීමක් සලකලා තව ලක්ෂයක් ගමු. අපි ඒක ගමු x 1 කියලා. නැත්නම් මේක x1 එහෙනම් මෙතන fx1 x2 කියලා ලක්ෂයක් ගත්තොත් ඒකට අදාළ අපි මෙතන ආදේශ කරොත් x2 කියන එක එක්තෙන්ට අදාළ ශ්‍රිතයගේ fx2. ඒතර මෙන්න මේ සල් රේඛාව ගත්තාම ඔයගොල්ලෝ දන්නවා සල් රේඛාවක ලක්ෂ දෙකක් x1 y1 x2 y2 කියලා තියෙනවා නම් මේ සල් රේඛාවේ බෑවුම m අර්ථ දැක්වෙන්නේ කොහොමද? y ඛණ්ඩාංකවල වෙනස. y2 බෙදීම y1 y2 ඍණ y1 බෙදීම x ඛණ්ඩාංකවල වෙනස. x2 ඍණ x1. හරි. එහෙනම් මෙතන මේ සල් රේඛාව ගත්තම ඒ සල් රේඛාව මත තියෙන ලක්ෂ දෙකක් තමයි x1 ඒකට අදාළ y යගේ fx1 x2 ඒකට අදාළ y යගේ fx2. එහෙනම් මෙන්න මේ සල් රේඛාවේ අනුක්‍රමණය m කියන්නේ මොකද්ද? y ඛණ්ඩාංක දෙකේ වෙනස. මේ වෙනස ගන්න fx2 ඍණ fx1 බෙදීම x2 ඍණ x1. එතන මෙන්න මේ සල් රේඛාවේ බෑවුම භාවිත කළා තමයි අපි මේ y සමානයි fx කියන ශ්‍රිතයේ දෙන ලද ලක්ෂයක බෑවුම හොයන්නේ. ඒත් අපි කරන්නේ මෙන්න මේ a කියන ලක්ෂය ස්ථාවරව තියාගෙන මෙන්න මේ දෙවැනි ලක්ෂය b කියන ලක්ෂය වක්‍රයේ දිගේ පහළට අරගෙන අපිට මෙන්න මේක මේ විදිහට අරගෙන එන්න පුළුවන් පල්ලෙහාට. හරි. ඒතර වෙන්නේ මොකද්ද? මේ එක අවස්ථාවකදී A ලක්ෂයට ස්පර්ශක වෙන රේඛාවක් යනවා. එන්නේ ඒ රේඛාවේ බෑවුම තමයි මේ දී ඇති y සමානයි fx කියන වක්‍රයේ බෑවුම වෙන්නේ. ඒතර අපි මාර්ග කරන්නේ වඩා පැහැදිලි වෙන්න මම ආයිත් මෙතනදී ඇඳුත් ඔහම
AB ලක්ෂයන් දෙක. එතකොට මේක x1 x2 මෙතෙන්ට අදාළ y අගය fx1 මේකට අදාළ y අගය fx2. එතකොට අපි දන්නවා මේ සමීකරණයෙන් තමයි අපි මේ සරල රේඛායි බෑයම හොයන්නේ. ඊට පස්සේ අපි මේ a ලක්ෂය ස්ථාවරව තියාගෙන මේක මේ අතට කර්ව් එක දිගේ පහළට ගේනවා. ඒ ගේනකොට මොකද වෙන්නේ? මෙතන ලක්ෂයක් එනවා. ආපහු මේ හරියට තල්ලු කරගෙන එනකොට මේ ලක්ෂය මෙතෙන්ට එනවා. හරියට මේ x1 මතට එනකොට අපිට එතනට එන ස්පර්ශකේ හොයාගන්න පුළුවන්. එතකොට එන්නේ මොකද්ද? මේ x2 x1 මතටම ළඟා වෙනවා. ඒතර මෙන්න මේ සමීකරණයේ භාවිතයෙන් තමයි ශ්‍රිතයක දෙන ලක්ෂයක a කියන එකේ බෑවුම හොයන්නේ. එතකොට අපි සීමාව, ඒ කියන්නේ මෙන්න මේ ગેප් එක බිඳුවට ගෙනියනවා. x2 ඍණ x1 වෙනස බිඳුවට, ඒ කියන්නේ මේ උඩටම ගේනකොට මෙන්න මේ ජාය මෙතන a ලක්ෂයට අඳින ස්පර්ශකය වෙනවා. එතනදී අපි සංකේත භාවිතා කරනවා. ඒ කියන්නේ ඒ විදිහට අපිට මේ ස්පර්ශකයක් වෙන රේඛාවේ බෑවුම හොයාගන්න පුළුවන්. ඒක තමයි මූල ධර්ම භාවිතයෙන් අපි ශ්‍රිතයක බෑවුම හොයනවා නම් හොයන්නේ. අපි දැන් බලමු කොහොමද අපි ශ්‍රිතයක බෑවුම හොයන්නේ. අපි දැන් කලින් කතා කරපු සංසිද්ධිය තමයි සිද්ධ වෙන්නේ. හැබැයි අපිට මේ ප්‍රමූල ධර්ම වලට අපි සාකච්ඡා කරන්න ඕගොල්ලන්ට ඒ දැනුම බලාපොරොත්තු වෙන්නේ නැහැ. අපි සරලව නීති කිහිපයක් කතා කරන්න යනවා. ඒ අර්ථ දැක්වීම පදනම් කරගෙන, ඒ අර්ථ දැක්වීම පදනම් කරගෙන අපි කතා කරන නීති භාවිතයෙන් ඕගොල්ලන්ට දෙන ලද ශ්‍රිතයක බෑවුම හොයන්න පුළුවන්. එතකොට අර්ථ දැක්වීම අපි තවදුරටත් හොඳටම බැලුවොත් ස්වායක්ත විචල්‍යයේ අගයන් ඒකක එකකින් x අගයන් ඒකක එකකින් වැඩි කිරීමේදී ශ්‍රිතෙහි සිදුවන ක්ෂණික වෙනස් වීමේ ශීඝ්‍රතාවය ශ්‍රිතෙහි එම ලක්ෂයට අදාළ බෑවුම ලෙස හැඳින්වෙනවා. ඒකෝට සරලව තේරුම් ගන්න ඕනේ ශ්‍රිතයක බෑවුම කියන්නේ ශ්‍රිතයේ දෙන ලද ලක්ෂයක බෑවුම කියන්නේ එතෙන්ට අඳින ස්පර්ශකයේ බෑවුම. ඒකට ශීඝ්‍රතාවය වෙනස් වීමේ ශීඝ්‍රතාවය ක්ෂණික වෙනස් වීම කියන එක වැඩි වෙනවා නම් අපි කියනවා ධන බෑවුමක් කියලා. ශ්‍රිතයගේ අඩු වෙනවා නම් අපි කියනවා ඍණ බෑවුමක් කියලා. නොවෙනස පවතිනවා නම් ඒක බිඳුව කියලා අපි කියනවා. අපි කොහොමද ශ්‍රිතයක බෑවුම හොයන්නේ කියන නීති වලට යන්න කලින් ඔයගොල්ලෝ මම හිතනවා වැදගත් වෙයි. ඇයි මේ අපිට මේ බෑවුම මේ තරම් වැදගත් වෙන්නේ? ඒක ශ්‍රිතයක බෑවුම දන්නවා නම් අපිට එමෙ ශ්‍රිතෙහි හැසිරීමේ ස්වභාවය සම්පූර්ණයෙන් විස්තර කරන්න පුළුවන්. ශ්‍රිතේ කොයි පරාසයේදී x අගයන් වල මොන x අගයන් වලදීද ශ්‍රිතේ අගයන් වැඩි වෙන්නේ? මොන x අගයන් වලදීද ශ්‍රිතේ අගයන් අඩු වෙන්නේ? ඒ වගේම උපරිමන ස්ථානයන්, අවමන ස්ථානයන් අපිට මේ සියලු දේම හොයන්න පුළුවන් ශ්‍රිතේයි බෑවුම දන්නවා. ඊට අවකලන යෙදීම් ශ්‍රිතේ වෙනස් වීමේ ශීඝ්‍රතාවය විදිහට අපි මේ බෑවුම භාවිත කරන්න පුළුවන්. ආන්තික ශ්‍රිත වඩා මේ ඕගොල්ලන්ට වඩා වැදගත් වෙන යෙදීමක් ආන්තික ශ්‍රිත යොදන්න හොයන්න පුළුවන්. අපි ඒ යටතේ ආන්තික පිරිවැය ශ්‍රිතය, ආන්තික ආදායම් ශ්‍රිතය, ආන්තික ලාභ ශ්‍රිතය අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ශ්‍රිතයක සාපේක්ෂ උපරිම සාපේක්ෂවම අපි මේවා ඉදිරියේදී කතා කරනවා. සාපේක්ෂ උපරිමයක් කොයි විදිහටද තියෙන්නේ, සාපේක්ෂ අවමයක් තියෙන්නේ කොහොමද කියලා. ඒතර අපිට පුළුවන් ලාභ ශ්‍රිතයක උපරිම වෙන තැන අපිට හොයාගන්න පුළුවන් වෙනවා. පිරිවැය ශ්‍රිතයක අවම වෙන්න නම් මොන නිෂ්පාදන මට්ටමද තියාගන්න ඕන කියන එක අපිට හොයාගන්න පුළුවන් වෙනවා. එකම ඉල්ලුම් නැම්මතාවය point elasticity of demand කියන ඒවා හොයන්නත් මේ වැදගත් වෙනවා. ඔයගොල්ලෝගේ ආර්ථික විද්‍යා විෂයේදී ඒ දැනුම ඔයගොල්ලන්ට වැදගත් වෙයි. ඊට දැන් ඊළඟට අපි දැන් ඉන්නේ නීති ගැන, ඒ කියන්නේ කොහොමද ශ්‍රිතයක බෑවුම හොයන්නේ කියන එක. ඒ සඳහා ඔයගොල්ලන්ට සංකේතවලට හුරු වෙන්න වෙනවා. දැනට ඔයගොල්ලෝ අපි y ශ්‍රිතය හඳුන්වන y එහෙම නැත්නම් fx කියන එක භාවිත කරනවා. එතකොට අපි බෑවුම කියන එක වෙනුවට දැන් අපි කියන්නේ පළමු අවකලන ව්‍යුත්පන්නය නැත්නම් අවකලනය. ඊට පස්සේ මේකට හඳුන්වන සංකේත. අපි
අවකලනය වෙන කියන්නේ මේ y කියන ශ්‍රිතය x විශේෂයෙන් අවකලනය කියනවා කියන එක පෙන්눔 කරන්න මෙන්න මේ සංකේතය භාවිත කරනවා. මේ කියවන්නේ dy/dx. y x විශේෂෙහි අවකලනය. එහෙම නැත්නම් අපිට මෙතෙන්ට වෙන්න පුළුවන් y වෙනුවට මෙතනින් fx ආදේශ කරොත් y කියන්නේ fxම තමයි. නම් මේ තියෙන්නේ d/dx මේක තමයි අපි ඔපරේටර් එක විදිහට දෙන්නේ. මේ fx ශ්‍රිතය x විශේෂයෙන් අවකලනය කරනවා කියන එක තමයි මේකේ තේරුම. මීට අමතරව අපිට සරලව භාවිත කරන්න පුළුවන් මේ dash y dash x මේ කියන්නේ ශ්‍රිතයක බෑවුම හඳුන්වන තව සංකේතයක්. එහෙම නැත්නම් අපිට f dash x කියලාත් හඳුන්වන්න පුළුවන්. මේ හැම සංකේතයකින්ම අපි සඳහන් කරන්නේ එකම දේ බෑවුම. ශ්‍රිතයක බෑවුම කියන දේ. අපි කතා කරපු සංකේතම තමයි මේ ඔක්කොටම අපි පොදුවේ හඳුන්වන්න පුළුවන් ශ්‍රිතේ පළමු අවකලන ව්‍යුත්පන්නය හෝ ශ්‍රිතේ බෑවුම. අපි මේක කියවන්නේ dy/dx කියන වචනේ අපි කියනවා. එහෙම නැත්නම් f-x y-x කියලා අපිට භාවිත කරන්න පුළුවන්. දැන් අපි බලමු අවකලනයේ මූලික නීති. දැන් මේ අපි සාකච්ඡා කරන්න යන්නේ මුලින්ම ශ්‍රිතයක හැසිරීම ගැන සාකච්ඡා කරන්න වැදගත් වන ශ්‍රිතයක බෑවුම් හොයන ක්‍රියාවලිය සිදු කරන ආකාරය. අපි ප්‍රමූල ධර්ම සාකච්ඡා කරන්න යන්නේ. ප්‍රමූල ධර්ම වලින් ගොඩනගපු නීති සමූහයක් භාවිත කරලා දෙන ලද ශ්‍රිතයක අවකලනය. එහෙම නැත්නම් බෑවුම් හොයන විදිය තමයි අපි මුලින් සාකච්ඡා කරන්න යන්නේ. ඊළඟට දෙවෙනි කොටසේදී අපිට පුළුවන් එම දැනුම භාවිත කරලා ශ්‍රිතයක හැසිරීම ගැන සාකච්ඡා කරන්න. එහිදී අපි බලාපොරොත්තු වෙනවා අර මම මුලින් කිව්ව විදිහට ශ්‍රිතයක් වැඩි වෙන පරාසයන් අඩු වෙන පරාසයන් උපරිම පවතින අවම පවතින තැන් කතා කරන්න. අපි මුලින්ම බලමු මුල්ම නීතිය මොකක්ද කියන එක. මේකට අපි කියනවා නියතයක නියමය කියලා constant rule. ඒතර මෙතන තියෙන්නේ ශ්‍රිතය c කියලා නියතයක්. මේක c කියන එක නියතයක්. එහෙම c කියන එක නියතයක් නම් f-x සමානයි 0. ඒ කියන්නේ නියතයක් වන ශ්‍රිතයක ඒතර මේ දකුණු අත පැත්තේ ඔයගොල්ලන්ට පේනවා නියතයක් කියන්නේ මෙතන x වලින් ස්වායක්තයි. x පදයක් නෑ. f-x එහෙම නැත්නම් ඒ වගේ ශ්‍රිතයක අවකලනය 0යි. නැත්නම් බෑවුම 0යි. අපිට උදාහරණයකින් ඔයගොල්ලන්ට තවදුරටත් ඒක බලා ගන්න පුළුවන්. මෙතන දීලා තියෙනවා f(x) සමානයි 5යි. ඔයගොල්ලෝ දැනටමත් දන්නවා f(x) සමානයි 5 කියන ශ්‍රිතය මොන වගේ ශ්‍රිතයක්ද? මේක ඕනගොල්ලන්ට මතක් වෙයි අපි y කියලා ගත්තොත් සරලව y සමානයි 5. ඒතර මේ තියෙන මොකද සරල රේඛාවක්. y සමානයි 5 කියන්නේ බිඳුව වාරයක් x. මොකද මේ පැත්තේ x එකක් නැහැ. ධන 5. ඒතර මේ තියෙන මොන ආකාරයෙන්ද y සමානයි mx ධන c. කියන්නේ බෑවුම බිඳුව වෙන y අක්ෂය පහෙන් කැපෙන සරල රේඛාව. ඒතර මේක y සමානයි 5 කියන එකේ තේරුම මොකද්ද? ඕනම x අගයකට y අගය 5යි. x සමානයි බිඳුව ආදේශ කරත් y සමානයි 5. මෙන්න මේ 5 කියන තැනින් කැපෙන. මෙතනදී x එක ආදේශ කරත් බලන්න. උත්තරේ 5. එහෙනම් x සමානයි 1 දිත් y සමානයි 5. x සමානයි 2 දිත් y සමානයි 5. නම් මේ ලක්ෂයන් යාකරන අපිට මේ ශ්‍රිතය අඳින්න පුළුවන් මෙන්න මේ වගේ සරල රේඛාවක්. ඒතර අපි දැනටමත් දන්නවා මේ වගේ සරල රේඛාවක බෑවුම බිඳුව. ඒතර ඒ දේම අපිට අරගන්නත් පුළුවන් මේ අවකලන නීති. දෙවෙනි උදාහරණය ගත්තොත් f(x) සමානයි ඍණ 5. ඒතර ආපහු බලන්න මේක නියතයක් අවකලනය නියතයක් මේක නියතයක් නම් නියතයක අවකලනය බිඳුවයි. අපි දෙවෙනි නියමයට ආවොත් දෙවෙනි නියමය කියන්නේ f(x) සමානයි x වල n බලයක්. ශ්‍රිතය x වල n බලයක් විදිහට තියෙනවා නම් මේක n කියන්නේ මොනවද? ඕනම තාත්වික සංඛ්‍යාව. n ඕනම ඒ කියන්නේ සංඛ්‍යා රේඛාවේ ඕනම අගයක් වෙන්න පුළුවන්.
ඒතර ඒකේ අවකලනය f' x සමානයි n කියන එක ඉස්සරහට ගන්න x මේ n වලින් එකක් අඩු කරා. උදාහරණයක් අරගත්තම ඔයගලන්ට වැඩි හොඳට මේක තේරුම් ගන්න පුළුවන්. fx සමානයි x වල 7. වැදගත් දේ බලන්න මේ සංගුණකයේ එක නම් අපිට කෙලින්ම මේ බලයක නියමයේ යොදන්න පුළුවන්. එක පදයක් තියෙන ශ්‍රිතයක් x වල n බලයක් නම් අපිට කෙලින්ම මේක නියමයේ යොදන්න පුළුවන්. f' කියන්නේ අපි x7 කියන එක x විශේෂයෙන් අවකලනය කරන්න යනවා. n කියන එක 7යි. 7 ඉස්සරහට ගත්තා x මේ 7න් එකක් අඩු කරා. 7යි x 6. දෙවැනි උදාහරණය fx x වල ඍණ 5. දැන් n කියන්නේ ඍණ 5. මේ මෙතන අපි කියනවා n ඕනෑම තාත්වික සංඛ්‍යාව. සංඛ්‍යා රේඛාවේ ඕනම දශම වෙන්නත් පුළුවන්. ඒතර මෙතනදිත් සංගුණකය 1යි. එහෙනම් අපිට කෙලින්ම මේ නියමයේ භාවිත කරන්න පුළුවන් f'(x) අපි x ඍණ 5 කියන එක x විශේෂයෙන් අවකලනය කරන්න යන්නේ. ඍණ 5 ඉස්සරහට ගත්තා x මේ ඍණ 5න් එකක් අඩු කරා. උත්තරේ එන්නේ ඍණ 5යි x ඍණ 6යි. අපි ඊළඟට බලමු තුන්වෙනි නියමය constant multiple rule. මෙතනදී තියෙන්නේ ශ්‍රිතය නියතයක් වාරයක් x වල ප්‍රකාශනයක් තියෙනවා නම් සහ මේ x වල ප්‍රකාශනයේ අවකලනය පවතී නම්. අපි බලමු උදාහරණයක් ගන්නකොට ඔයගොල්ලෝ තේරෙයි මොකද්ද මේ අපි කතා කරන්නේ කියලා. gx කියන එක අවකලනය කරන්න පුළුවන් නම් මේ ශ්‍රිතයේ අවකලනය f'(x) සමානයි c වාරයක් මේ gx වල අවකලනය. මෙතනදී c කියන එක නියතයක්. පළවෙනි උදාහරණ ගමු. අපි එක පදයක් තියෙන එකක් අපි අරගමු. ඒතර බලන්න මෙතනදී අපි දෙවනි නීතිය භාවිත කරන්නේ නැත්නම් මේ සංගුණකයේ එක නෙමෙයි. එකට වෙනස් අගයක් තියෙනවා. ඒතකොට අපිට යන්න වෙන්නේ මෙන්න මේ තුන්වෙනි නියමයට. දැන් මෙතනදී කියන විදිහට ශ්‍රිතය මේ විදිහට නම් තියෙන්නේ අවකලනය මේ නියතය අපි ඉස්සරහට ගන්නවා x ප්‍රකාශනයේ විතරක් x පදයේ විතරයි අවකලනය කරන්නේ. නැ f'(x) 3යි x8 අවකලනය d/dx 3යි x8 8 වෙනි බලය අපිට මේ නියමය ආදේශ කරාම නියතය අපිට මේ අවකලන ලකුණෙන් එළියට ගන්න පුළුවන් 3 වාරයක්. දැන් අවකලනය කරන් තියෙන x8 කියන පදේ. ඒතර x8 අවකලනය කරන අපිට දෙවෙනි නියමය භාවිත කරන්න පුළුවන්. 8 කියන එක ඉස්සරහට ගත්තා x 8න් එකක් අඩු කරා. දැන් අපි අවකලනය ඉවරයි. ඊට පස්සේ බලන්න මේක එක සැරයක් සුළු කරලා තියන්න 24යි x වල 7. අපි තව උදාහරණයක් ගමු. 4යි x 5. මෙතනදිත් බලන්න මේ සංගුණකයේ එක නොවන අවස්ථාවක් තියෙන්නේ. එහෙනම් f'(x) එන්නේ මොකද මේ නියතේ වාරයක් අපිට අවකලනය කරන්න තියෙන්නේ x වල 5. ඔයගොල්ලන්ට තේරෙනවද? ඊට පස්සේ මේ x වල 5 කියන එක අවකලනය කරන්න අපි භාවිත කරන්නේ මොකද? දෙවෙනි නියමය භාවිත කරනවා. f'(x) සමානයි 4 වාරයක් ඒ තිබ්බ නියතය මේ x5 අවකලනය තමයි 5යි x 5න් එකක් අඩු කරන්නේ. එහෙනම් උත්තරේ එන්නේ 20යි x4. ඒතර පළවෙනි ඔයගොල්ලෝ මතක තියාගන්න මේ පළවෙනි රූල්ස් තුන හරි වැදගත්. මොකද අපි හැමතිස්සෙම මේ රූල්ස් තුනෙන් තමයි ශ්‍රිතයක ඕනම ශ්‍රිතයක අන්තිමට අවකලනය කරන්න අපිට ওই රූල්ස් තුන අවශ්‍ය වෙනවා. ඒතර අපි දැන් අපි මේ වෙනකන් කතා කරා රූල්ස් තුනක්. අවකලන නීති අපි දැන්ට තුනක් කතා කරා. පළවෙනි එක මොකද්ද? f(x) සමානයි නියතයක් නම් බෑවුම f'(x) සමානයි බිඳුවයි. මේ c කියන්නේ නියතයක්. දෙවෙනි රූල් එකේදී අපි කිව්වා f(x) සමානයි x වල n බලයක්. n කියන්නේ ඕනෑම තාත්වික සංඛ්‍යාවක්. එහෙනම් මෙතනදී ශ්‍රිතේ බෑවුම f'(x) සමාන වෙනවා කියනවාද n x n වලින් එකක් අඩු කරා. තුන්වෙනි එක අපි ගත්තොත් c වාරයක් gx f'(x) සමානයි මේ c කියන එක අපි හැමම ලියනවා. වැඩි කරන්න තියෙන්නේ මොකෙන්ද? මේ gx x වල ප්‍රකාශනයේ අවකලනයෙන් කරනවා. ඒතර අපි මේකටත් අපි උදාහරණ කතා කරේ එක පදයක්ද මෙතන ඔයගොල්ලෝ බලන්න මෙතන එක පදයයි තියෙන්නේ මේ ශ්‍රිතේ. මෙතනත් එක පදයයි x වල බලයක් සංගුණකය 1. දැන් මෙතනදී අපි
එක පදයක් තියෙන ශ්‍රිතයක් සැලකුවොත් 4යි x වල 5. ඒතර මේ එක පදයක් තමයි අපි අන්තිමට තනි පදයෙන් පදේ ඔයගොල්ලන්ට ඊළඟ රූල් එකෙන් බලා ගන්න පුළුවන්. මොකද අපි හැමතිස්සෙම අවසාන වශයෙන් අවකලනය කරන්නේ තනි පදයක්. එහෙනම් මේ වගේ තනි පදයක් ආවොත් එතන සංගුණකයක නොවන එකක්. එහෙනම් මේකේ අවකලනය f' x සමානයි 4 වාරයක් මේ x පහේ අවකලනය අපිට ගන්න තියෙනවා. ඒක සමානයි 5යි x 5න් එකක් අඩු කරනවා 20යි x වල 4. හරි. ඒතර ඒ තුන මතක තියාගන්න මෙන්න මේ පළවෙනි රූල්ස් තුන අපිට හැමතිස්සෙම ශ්‍රිතේ අවකලනය කරනකොට අවශ්‍ය වෙනවා. අපි දැන් බලමු 4 වෙනි නීතිය summation rule. මෙතනදි කියන්නේ මොකද? අපි මේ වෙනකන් කතා කරේ තනි පදයක් තියෙන ශ්‍රිත එක පදයයි. දැන් මෙතන බලන්න මේ ශ්‍රිත දෙකක් වගේ පේනවා. ඒ කියන්නේ පද කීපයක් නා එක පදයේ ශ්‍රිතයේ විදිහට අපිට අරගන්න පුළුවන්. fx සමානයි ශ්‍රිත දෙකක එකතුවක් නම් gx එකතුවක් ධන වෙන්න පුළුවන් ඍණ වෙන්න පුළුවන්. පොදුවේ අපි කියනවා එකතුවක් විදිහට තියෙන. gx ධන හෝ ඍණ hx සහ මේ තනි ශ්‍රිතය අවකලනය කරන්න පුළුවන්. ඒ අවකලනය පවතිනවා නම් එතන මේ සම්පූර්ණ මුලින් දීලා තියෙන මේ ශ්‍රිතේ එකතුවක් විදිහට දීලා තියෙන ශ්‍රිතේ අවකලනය සමානයි කියනවා. මේ වෙන වෙනම ගත්ත ශ්‍රිතවල අවකලනයන්ගේ එකතුවට. සරලව ගන්නවා නම් ශ්‍රිතයකට පද කීපයක් තියෙනවා නම් ඒ පදයෙන් පදේ අපිට අවකලනය කරන්න පුළුවන්. මොකද මේ තනි පදයක් අපිට ශ්‍රිතයක් විදිහට සලකන්න පුළුවන්. ඒ තනි පදවල අවකලනයන්ගේ එකතුව තමයි දීලා තියෙන ශ්‍රිතේ අවකලනය වෙන්නේ. බලමු උදාහරණයක්. මෙතන බලන්න ඔයගොල්ලෝ පේනවා මේ fx කියන ශ්‍රිතයට පද දෙකක් අඩංගු වෙනවා. 7 සහ x12. මේ දෙක ධන ලකුණකින් සම්බන්ධ වෙලා තියෙනවා. ඒතර අපි මේකට කියනවා මේක එකතුවක් විදිහට දීලා තියෙන සමේෂන් එකක් විදිහට එකතුවක්. එහෙනම් මේ ශ්‍රිතයේ අවකලනය සමාන වෙනවා කියන්නේ මොකද්ද මේ රූල් එකට අනුව? මේ 7 අවකලනය ධන x12 කියන එකේ අවකලන අපිට මේක සලකන්න පුළුවන් 7 කියන්නේ එක ශ්‍රිතයක්. gx කියන්නේ 7. hx කියන ශ්‍රිතය තමයි x වල 12. ඒතර අපි දන්නවා අර රූල්ස් තුන භාවිතයෙන් නියතයක අවකලනය දන්නවා x වල බලයක් තියෙන ශ්‍රිතයක අවකලනය හොයාගන්න පුළුවන්. නැත්නම් මේ දෙක වෙන වෙනම අවකලනය කරලා එකතු කරා නම් මේ ශ්‍රිතයේ අවකලනය හොයන්න පුළුවන්. f' x සමානයි. ඒතර මේ එකතුවක නියමය සමේෂන් රූල් එක අපි යෙදුවම අපිට තියෙන්නේ මේ වෙන වෙනම අවකලනය කරලා එකතු කරන්න. පළවෙනි ශ්‍රිතය එහෙම නැත්නම් පළවෙනි පදය x විශේෂයෙන් අවකලනය කරනවා එකතු කිරීම දෙවෙනි ශ්‍රිතය x විශේෂයෙන් අවකලනය කරනවා. ඒතර බලන්න මේ ශ්‍රිතය මොන විදිහටද තියෙන්නේ. ඒතර ඔයගොල්ලෝ බලා ගන්න පුළුවන් මේ පළවෙනි ශ්‍රිතය නැත්නම් පළවෙනි පදේ නිකම්ම නියතයක්. නියතක අවකලනය පළවෙනි රූල් එක බිඳුව. දෙවෙනි ශ්‍රිතය x වල බලයක් තියෙනවා. එහෙනම් මේකේ අවකලනය 12යි x 12 ඍණ 1. ඒකයි මම කිව්වේ පළවෙනි රූල්ස් තුන තමයි අපිට හැමතිස්සෙම අවසාන වශයෙන් යොදන්න වෙන්නේ. අපි තවත් උදාහරණයක් බලමු. fx සමානයි 3යි x4 ධන x වල ඍණ 4. ආපහු මෙතන ධන ලකුණකින් සම්බන්ධ වෙලා තියෙන. ඒ කියන්නේ මූලිකව දීලා තියෙන ශ්‍රිතය එකතුවක් විදිහට තියෙනවා. එහෙනම් f' x මේ දෙක වෙන වෙනම අවකලනය කරලා එකතු කරන්න. ඒතර බලන්න ඔයගොල්ලෝ කියන්න බලන්න මේ පළවෙනි පදයට අදාළ වෙන නියමය පළවෙනි එකද දෙවෙනි එකද තුන්වෙනි එකද? පළවෙනි එක නම් මේක නියතයක් වෙන්න ඕන නියතයක් නෙමෙයි. දෙවෙනි රූල් එක ඇප්ලයි කරන නම් මෙතන සංගුණක එක වෙලා x වල බලයක් වෙන්න ඕනේ. මෙන්න මේ විදිහ. එහෙමත් නෙමෙයි මෙතන එක නොවන සංගුණකයක් තියෙනවා. එහෙනම් මෙතෙන්ට අපිට භාවිත කරන්න වෙන්නේ constant multiple rule. ඒක කනකොත් මේ නියත එළියට ගන්නවා. 3 වාරයක් අපිට අවකලනය කරන්න තියෙන x වල 4. එතකොට දෙවෙනි රූල් එක ඇප්ලයි කරන්න බලයක නියමය 4යි x 4න් එකක් අඩු කරනවා. දාන මෙතන කෙලින්ම ඔයගොල්ලන්ට දෙවෙනි නියමය භාවිත කරන්න පුළුවන්. පවර් රූල් එක ඍණ 4යි x ඍණ 4න් එක මේ බලයෙන් එකක් අඩු කරනවා. ඍණ 4 ඍණ 1. දැන් අවකලනය ඉවරයි. හේලියක් සුළු කරලා තියන්න 12යි x වල තුන්වෙනි බලය ධන ඍණ වැඩි වෙනකොට ඍණ 4යි x වල ඍණ 5. දැන් වෙනකොට අපි නීති 4ක් කතා කරා. ඇත්තටම අපි නීති 7ක් වගේ තමයි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒතර මේ මූලික නීති තුන ඉතා වැදගත්. ඊට අමතරව මේ සමේෂන් රූල් එක අපි දැන් මේ වෙනකොට කතා කරමු. අපි බලමු ඒ රූල්ස් 4 භාවිතයෙන් කොහොමද මේ
අභ්‍යාසයන් ටික සිදු කරන්න කියලා. ඉතින් ආපහු මතක් කරගත්තොත් නීති අපි මේ වෙනකොට කතා කරපු එක පළවෙනි එක fx සමානයි නියතයක් නම් f' සමානයි බිඳුවයි. දෙවෙනි එක fx සමානයි x වල n ඕනෑම තාත්වික සංඛ්‍යාවක් f' සමානයි n x n ඍණ 1. තුන්වෙනි එක තමයි fx සමානයි c වාරයක් ඕනම x වල ප්‍රකාශනයක් නම් f' සමානයි මේ නියත හැමම ලියනවා මේ දීලා දෙවෙනියට දෙන x ප්‍රකාශනය අවකලනයෙන් ශ්‍රිතයෙන් අවකලනයෙන් වැඩි. හතරවෙනි එක fx ශ්‍රිත දෙකක් හෝ ඊට වැඩි ගන්නක එකතුවක් හරි අඩු කිරීමක් හරි තියෙනවා නම් සමේෂන් එකක් විදිහට තියෙනවා නම් f' කියන්නේ මේ දෙක වෙන වෙනම අවකලනය කළා ඒ අවකලනයන් වල එකතුව අරගන්න. වෙන වෙනම ශ්‍රිතයන්හි බෑවුම හොයලා ඒ බෑවුම් එකතු කරා. අපි බලමු මේ අභ්‍යාස කරන්නේ කොහොමද කියලා. පළවෙනි එක දැන් බලන්න මේ ශ්‍රිතය එක පදයයි තියෙන්නේ. දැන් මේකේ අවකලනය හොයනවා ඔයගොල්ලෝ බලන්න මේක මොන ආකාරයෙන්ද දීලා තියෙන්නේ. නියතයක් තියෙන 23 16න් බෙදුවත් අපි දන්නවා 1 ගානක්. ඒකේ දෙක බෙදීම 3 බලය ගත්තත් මේ අවසාන වශයෙන් x පදයක් නැහැනේ. මේක සුළු කරාම එන්නේ යම් කිසි සංඛ්‍යාවක්. ඒකට අපි කියනවා නියතයක්. එහෙනම් අපි දන්නවා පළවෙනි නීතිය භාවිත කරාම නියතක අවකලනය බිඳුවයි. එහෙනම් මේ වගේ ශ්‍රිතයක බෑවුම අවකලනය බිඳුව. දෙවෙනි ශ්‍රිතය අපිට දීලා තියෙන්නේ 4x වල 3 වෙනි බලය. එන්න මේ විදිහට දීලා තියෙන්නේ මේ ශ්‍රිතය. ඒතර මේකට අපිට එකපාර යොදන්න අපි දැනට කතා කර රූල්ස් හතරෙන් මොකද්ද අදාළ වෙන්නේ කියලා බලන්න. ඉතින් බලන්න මෙතන x පදයක් තියෙනවා. එහෙනම් අපිට පළවෙනි නීතිය භාවිත කරන්න බෑ. හරි? දෙවෙනි නීතිය භාවිත කරන්න පුළුවන්ද? x වල n බලයක් විදිහට නෙමෙයි තියෙන්නේ 4x වල n බලයක්. එහෙනම් අපිට දෙවෙනි නීතියත් අයින් කරන්න වෙනවා. ඊට පස්සේ බලන්න c වාරයක් gx කියන එකත් නෙමෙයි මේ බලයට මේ දෙකම පොදු බලයක් තමයි තුන තියෙන්නේ. එහෙනම් ඉස්සෙල්ලා මේ අපිට ශ්‍රිතය පොඩ්ඩක් සුළු කරගන්න පුළුවන්. 4x වල 3 වෙනි බලය අපිට සුළු කරගන්න පුළුවන්. 4 3 වෙනි බලය වැඩි කිරීම x3. දැන් අපිට පේනවා නියතයක් වාරයක් x පදයක් තියෙනවා. එහෙනම් මොකද්ද අදාළ වෙන නියමය? 3 වෙනි නියමය අපිට භාවිත කරන්න පුළුවන්. එහෙනම් g'(x) මේ ශ්‍රිතේ බෑවුම සමානයි. අපි දැන් අවකලනය කරන්නේ 64x වල 3 නියතයක් වාරයක් x ප්‍රකාශනයක්. එහෙනම් නියතය ඉස්සරහට ගත්තා. මේ x වල 3 වෙනි බලය දෙවෙනි නියමයේ අනුව බලයක නියමයෙන් අපි පවර් රූල් එක ඇප්ලයි කරා. මේ බලය ඉස්සරහට ගත්තා. x 3 එකක් අඩු කරා. ඒතර x වල වර්ගය 64 3න් අඩු කරාම 192යි x වර්ග. කියන්නේ මේ gx ශ්‍රිතේ බෑවුම 192යි x වර්ග. දැන් තුන්වෙනි ගාන අපිට මේ තියෙනවා දීලා තියෙන ශ්‍රිතේ පද 4ක් තියෙනවා. එහෙනම් මේකට මුලින්ම අපි ඇප්ලයි කරන්න වෙන්නේ මොකද්ද? අපිට උදාන්න වෙනවා සමේෂන් රූල් එක. එකතුවක නියමය. ඒතර එකතුවක නියමය කියන්නේ මේ පද වෙන වෙනම අවකලනය කරලා ඒ අවකලනයක් එකතු කරන්න කියන. ඒතර මේ පළවෙනි දෙවෙනි පියවර අපි ගන්නෙ එකතුවක නියමය අනුව මේ තනි තනි පදේ දැන් අපිට මෙතන x නෙමෙයි t විශයෙන් තියෙන t විශයෙන් අවකලනය කරා යනවා. ඒතර බලන්න පළවෙනි පදය නැත්තම් මේ පළවෙනි ශ්‍රිතය කියලා අපිට ගන්න එක පේනවා. නියතයක් වාරයක් t ප්‍රකාශනයක් තියෙන. එහෙනම් තුන්වෙනි රූල් එක. 14යි 3යි t 3 එකක් අඩු කරනවා. මෙතනත් එන්නේ constant multiple rule එක. constant එක නියත පදේ එළියට ගත්තා. t වර්ග අවකලනය කරනවා 2t 2 ඍණ 1. මෙතන ඍණ හින්දා ඍණ ධන ආපහු 7 නියත එළියට ගත්තා. t වල අවකලනේ බලය දැන් 1යි. 1 ඉස්සරහට ගත්තා t එකෙන් එකක් අඩු කරනවා. අන්තිම e කියන එක නියත අගයක්. e කියන අගය 2.73. ඔයගොල්ලන්ට ගණක යන්ත්‍රයේ භාවිතයෙන් බලන්න පුළුවන්. e වල එක කියන්නේ 2.71යි අගය. දැන් මෙතන නියතයක් තියෙන නියත අවකලනේ බිඳුවයි. දැන් අපි
අවකලනය ක්‍රියාවලිය ඉවරයි. ඒක අවස්ථාවක් සුළු කරලා තියන්න 42යි t වර්ග ඍණ 12යි t ධන 7. මොකද ඕනම සංඛ්‍යාවක බිඳුවේ බලය එකයි. t වල බිඳුවේ බලය එකයි. හතරවෙනි ගණන x වල ඍණ 5 fx සමානයි x වල ඍණ 5 ධන 2 බෙදීම x ඍණ 25. x වල ඍණ 5 ධන 2 බෙදීම x ඍණ 25. දැන් මේකේ අවකලනය මේත් බාන ආයිත් එකතුවක් විදිහට දීලා තියෙන්නේ. නම් පදෙන් පදේ අවකලනය කරලා යන්න. මෙතනදී අපිට මේ x උඩට අරගන්න පුළුවන්. මොකද තාම අපි බෙදීමක් විදිහට තිබ්බොත් කොහොමද කියන එක කතා කරන්නේ නැහැ. මේ x උඩට ආවම x වල ඍණ 1 ඍණ අවසාන පදය 25. දැන් බලන්න මේක x වල බලයක් තියෙන සංගුණක එකයි. එහෙනම් බලයක නියමය අපිට දාන්න පුළුවන්. ඍණ 5යි මේ n ඉස්සරහට ගත්තා x n වලින් එකක් අඩු කරා. ධන මෙතන නියතයක් වාරයක් තියෙන. එහෙනම් නියතයේ ඉස්සරහට ගත්තා x ඍණ 1 අපිට අවකලනය කරන්න පුළුවන්. ඍණ 25 කියන එක නියතයක්. නියතක අවකලනය බිඳුව. ඍණ 5යි x වල ඍණ 5 ඍණ 1 ඍණ 6යි ධන දෙවාරයක් x වල ඍණ 1 අවකලනය. අපව x වල n බලයක් තියෙන්නේ. ඍණ 1 ඉස්සරහට ගත්තා x මේ ඍණ 1 එකක් අඩු කරනවා. එතන බිඳුවයි. එහෙනම් ඍණ 5යි x ඍණ 6 ධන ඍණ 2යි x වල ඍණ 2 මේක අපිට ලියන්න පුළුවන් ඍණ 5යි x වල ඍණ 6 ඍණ 2 ඕනනම් x වල ඍණ 2 අපිට ලියන්න පුළුවන් 1 යට x වල ධාර්කයකදී. ඒ විදිහට අපිට ඒ ගාන හදන්න පුළුවන්. ගොඩ ආපහු බලා ගන්න පුළුවන් මෙතන ස්ලයිඩ් එකේ හැදෙන විදිහ පදෙන් පදේ සමේෂන් රූල් එක ඇප්ලයි කරන තනි තනි පදේ අවකලනය කරන්න ඒ වල එකතුව අරගන්න. ඊළඟ ගණනේදී ආයි බලන්න මේක මුලින් ශ්‍රිතේ දීලා තියෙන බෙදීමක් විදිහට. මම ඉතින් අපි තාම රූල්ස් 4යි කතා කරේ. ඉදිරියේදී අපි කතා කරනවා ගුණිතයක් විදිහට තිබුණොත් කොහොමද බෙදීමක් තිබුණොත් කොහොමද අපි තාම කතා කරේ නැහැ. අපි දැනට කතා කරේ එකතුවක් විදිහට තිබුණොත්. එහෙනම් බලන්න මේ හැම පදයක්ම අපිට q වලින් බෙදා ගන්න පුළුවන්. 4යි q ගණය q වලින් බෙදුවම 4යි q වර්ග. දැන් 7යි q වලින් බෙදුවම මේක කැපිලා ගිහලා 7. ඍණ 4 බෙදීම q. මේක අපිට ලියා ගන්න පුළුවන් 4යි q වර්ග ධන 7 ඍණ 4යි q වල ඍණ 1. දැන් මේක එකතුවක් විදිහට තියෙන පද තුනක මේ තුන වෙන වෙනම අවකලනය කරලා එකතු කරනවා. ඒතර පළවෙනි පදේ මම දැන් සමහරක් පියවරයන් අයින් කරනවා. මෙතෙන්දි කෙලින්ම අපි පළවෙනි එක අවකලනය ගත්තොත් මේක නියතයක් වාරයක් q වර්ගයේ අවකලනය 2q දෙකෙන් එකක් අඩු කරනවා ධන දෙවෙනි එක නියතයක් නියතක අවකලනය බිඳුවයි ඍණ 4යි මෙතන අවකලනය ගන්න q ඍණ 1 ඍණ 1 ඉස්සරහට ගත්තා q ඍණ 1 එකක් අඩු කරා. now උත්තරේ එන්නේ 8යි q දෙකෙන් එකක් එකයි ඍණ වැඩි වුණාම ධන 4 වැඩි කිරීම එක 4යි q වල ඍණ 2. දැන් බලමු මේ 6 වෙනි උදාහරණේ අවකලනය කරන්නේ කොහොමද කියලා. ආපහු බලන්න මේ පද දෙකක එකතුවක් තියෙනවා. මේක මේ තියෙන මාද කියලා වෙනවා මේ තියෙන මාද වර්ගමූල ලකුණ. ඒ කියන්නේ වර්ගමූල ලකුණ අපිට ඕනනම් වෙනුවට අපිට ලියන්න පුළුවන් x වල භාගය බලය. ඒතර මේකේ අවකලනය කියන්නේ මේ ප්‍රකාශනයේ පද දෙකේම අවකලනය. ඒතර අපිට එකතුවක නියමයෙන් පදෙන් පදේ අවකලනය කරන්න පුළුවන්. මේ වර්ගමූල ලකුණ කියන්නේ භාගය බලය. ඒතර මෙතන තියෙන මාද x වල භාගය බලය දෙවෙනි නියතය භාවිත කරන්න පුළුවන්. භාගය ගත්තා n කියන්නේ භාගයයි මේ වෙලේදී x භාගයෙන් එකක් අඩු කරනවා. මෙතන නියතයක් වාරයක් x වල ප්‍රකාශනයක අවකලනය 2 වාරයක් x වල අවකලනය 1යි x එකෙන් එකක් අඩු වෙනවා. එහෙනම් x වල බිඳුවේ බලය 1යි උත්තරේ එන්නේ මේක භාගයයි x ඍණ භාගය ධන 2.
මෙතනදී මුලින් ගාන දීලා තියෙන ගුණිතයක් විදිහට අපි තාම ගුණිතයක ආකාරය කතා කරේ නැති හින්දා මේක එකතුවක් විදිහට ලියන්නේ. ඒ කියන්නේ ඉස්සෙල්ලා මේක සුළුකාර. x ඍණ 2 x ධන 2 මේ වර්ග දෙකක අන්තරය තියෙන්නේ. x වර්ග ඍණ 4 වෙනවා. x වර්ග වලින් වැඩි කරාම දර්ශක නීති වලින් මේ පාදයේ සමාන නම් බල එකතු කරන x4 ධන ඍණ 4යි x වර්ග. එහෙනම් මේකේ අවකලනය අරගන්න බෑවුම හොයනවා කියන්නේ මේ ශ්‍රිතය මේ දකුණු අත පැත්ත x විශේෂයෙන් අවකලනය කරන්න. ඒතර පළවෙනි පදයේ අවකලනය ඍණ දෙවෙනි පදයේ අවකලනය. මෙතනදී බලයක නියමය යොදන්න පුළුවන් 4x 4 ඍණ 1. මෙතන නියතේ එළියට ගත්තා ඍණ 4යි x වර්ගය අවකලනය කරාම 2x 2 ඍණ 1. 4යි x 3 ඍණ 8යි x තමයි උත්තරේ. අවසාන අභ්‍යාසය ආපහු බලන්න මෙතන පද දෙකක එකතුවක් තියෙන්නේ. එතන අවකලනය කරන්නේ පද දෙක වෙන වෙනම කරලා එකතු කරන්න. එතන ඍණ 3යි x නියතය වාරයක් x වල අවකලනය 1යි. මේ තියෙන නියතයක්. නියතක අවකලනය බිඳුවයි. එහෙනම් උත්තරේ ඍණ 3. දැන් දෙවනි අභ්‍යාසය පළවෙනි අභ්‍යාසයේ කොටස් ටික අපි දැන් කතා කරලා ඉවර කරා. මෙතනින් තියෙනවා y සමානයි 4x වර්ග ධන 2 ශ්‍රිතයට x සමානයි 1 හිදී අඳින ලද ස්පර්ශකයේ සමීකරණය. ඒතර මේ අපේ පළවෙනි රූපෙන් ඕගොල්ලන්ට දීලා තියෙන්නේ y සමානයි 4x වර්ග ධන 2 ශ්‍රිතය. ඒතර අහන්නේ මෙන්න මේ දී ඇති ශ්‍රිතයට x සමානයි 1 දී අඳින ලද මේ කහ පාටින් පෙන්වන්නේ ස්පර්ශකය. x සමානයි මේ රතු රවුමෙන් ඔයගොල්ලන්ට පේනවා x සමානයි 1 දී y සමානයි 4x වර්ග ධන 2 ශ්‍රිතයට අඳින ලද ස්පර්ශකයේ සමීකරණ. ඒත් අපිට මෙන්න මේ සරල රේඛාවේ කහ පාටින් පෙන්වුම් කරලා තියෙන සරල රේඛාවේ බෑවුම තමයි හොයන්න ඕනේ. ඒත් අපි දන්නවා අපි මුලින් භාවිත කළ අර්ථ දැක්වීමද කිව්වේ කොහොමද? දෙන ලද ශ්‍රිතයක දී ඇති ශ්‍රිතයක අපිට යම් කිසි ලක්ෂයක බෑවුම හොයන්න ඕන නම් අපි කියන්නේ මොකද්ද? දී ඇති ශ්‍රිතයේ අදාළ ලක්ෂයට අඳින ස්පර්ශකයේ බෑවුමට තමයි සමාන වෙනවා කියන්නේ. ඒ ලක්ෂයේ බෑවුම දී ඇති ශ්‍රිතයේ දෙන ලද ලක්ෂයක බෑවුම සමානයි කියනවා එතෙන්ට අඳින ස්පර්ශකයේ බෑවුම. ඒතර අපිට ශ්‍රිතය දීලා තියෙනවා. ලක්ෂය මොකක්ද කියලා දීලා තියෙනවා x සමානයි 1 දී එතෙන්ට අඳින ස්පර්ශකයේ බෑවුමයි මේ ස්පර්ශකයේ සමීකරණය යහන්නේ. ඒතර අපිට හොයාගන්න පුළුවන් මේ අවකලනයේ අර්ථ දැක්වීම භාවිතයෙන් මෙන්න මේ දෙන ලද y සමානයි 4යි x වර්ග ධන 2 කියන ශ්‍රිතයේ x සමානයි 1 දී බෑවුම අපිට හොයාගත්තා නම් ඒක සමාන වෙන්න ඕනේ මෙන්න මේ ස්පර්ශකයේ බෑවුම කියන m අගයට. අර්ථ දැක්වීම අනුව අපිට කියන්න පුළුවන් y සමානයි 4x වර්ග ධන 2 මෙන්න මේ කියන ශ්‍රිතයේ x සමානයි 1 දී අඳින ලද ස්පර්ශකයේ බෑවුම m සමාන වෙන්නේ මොකකටද? x සමානයි 1 හිදී මෙන්න මේ දෙන ශ්‍රිතයේ බෑවුමට. එහෙනම් අපි බලමු මේ දෙන ලද ලක්ෂයක බෑවුම හොයන්නේ කොහොමද? අපිට මුලින්ම පුළුවන් x සමාන 1 දී y සමානයි 4x වර්ග ධන ශ්‍රිතයේ බෑවුම අපිට හොයන්න පුළුවන් ඉස්සෙල්ලා මේ බෑවුම හොයාගමු. ඒ එන උත්තරේට x සමානයි 1 ආදේශ කරා නම් හරි. අපි ඉස්සෙල්ලා පොදුවේ මේ දෙන ලද ශ්‍රිතයේ බෑවුම හොයමු. x සමානයි 1 දී y සමානයි 4x වර්ග ධන 2 ශ්‍රිතයේ බෑවුම සඳහා එම ශ්‍රිතය අවකලනය කරනවා කියන්නේ අපි පොදුවේ x වලින් ඕනම ලක්ෂයක බෑවුමට ප්‍රකාශනයක් අරගන්නවා. එහෙනම් මේක නිකම්ම අවකලනය කරන්න මේ ශ්‍රිතය. ඒතර අපි දන්නවා දැන් මේක එකතුවක් විදිහට තියෙන්නේ පදෙන් පදේ අවකලනය කරලා එකතු කරන්න 4යි x වර්ග කියන එකේ බෑවුම 4 වාරයක් x වර්ගේ අවකලනය 2x. එහෙනම් මෙතන අවකලනය 8x. දෙවනි පදේ බෑවුම බිඳුවයි. එහෙනම් y සමානයි 4x වර්ග ධන 2 ශ්‍රිතයේ බෑවුම සමානයි 8x. ඕනම ලක්ෂයක x කියන ලක්ෂයකදී බෑවුම සමානයි 8x. හරි. එහෙනම් අපි කොහොමද හොයන්නේ x සමානයි 1 දී? එහෙනම් මේ හොයාගත්ත
පිළිතුරේ x තියෙන ස්ථානයට x සමානයි 1 ආදේශ කරා. 1 ආදේශ කරාම 8 වැඩි කිරීම 1 8යි. දැන් එකකින් කියන්නේ මොකද්ද? මේ y සමානයි 4x වර්ග ධන 2 කියන ශ්‍රිතයේහි මේ කළු පාටින් ඇඳලා තියෙන ශ්‍රිතයේහි x සමානයි 1 බෑවුම සමාන වෙන කීයද? 8යි. එහෙනම් එතනට අඳින ස්පර්ශකයේ බෑවුම සමාන වෙන්න ඕනේ කීයද? 8ට. එහෙනම් ස්පර්ශකයේ බෑවුම සමානයි 8. එතකොට ඔයගොල්ලෝ අපි කලින් පාඩමේදී කතා කරා බෑවුම දන්නවා නම් ඒ සරල රේඛාව යන එක ලක්ෂයක් දන්නවා නම් මොකද මේ සරල රේඛාව ස්පර්ශකය කියන්නේ ඒකත් x සමානයි 1 හරහා යනවා. ස්පර්ශකයේ බෑවුම 8යි. එතන අපිට මේ x සමානයි 1 අපේ රේඛාව වෙන්නේ y සමානයි වක්‍රය 4x වර්ග ධන 2. ඊතර බලන්න y සමානයි 4x වර්ග ධන 2. ඊතර මේ x සමානයි 1 දී y යගේ හොයාගන්න පුළුවන්. මේ ශ්‍රිතයට x සමානයි 1 ආදේශ කරන 1 වර්ග ධන 2. මේක සමානයි 4 වැඩි කිරීම 1 4 ධන 2 6යි. එහෙනම් මේ කියන කර්ව් එකේ x සමානයි 1 දී y සමානයි 6යි. එහෙනම් එතන යන ස්පර්ශකයත් එහෙනම් මේකේ අපි දැන් දැනගත්ත m සමානයි 8යි. මේ රේඛාවත් 1 6 කියන ලක්ෂය හරහා ගමන් කරනවා. දැන් එතකොට අපි දන්නවා මේ රේඛාවේ බෑවුම දන්නවා. රේඛාව මත තියෙන එක ලක්ෂයක් ඛණ්ඩාංක දන්නවා. ස්පර්ශකයේ බෑවුම ඒ කියන්නේ සරල රේඛාවේ බෑවුම දන්නවා. ඒ සරල රේඛාව මත තියෙන ලක්ෂයක් දන්නවා 1 6 කියන. එහෙනම් 1 6 ලක්ෂය හරහා ගමන් කරන සහ බෑවුම 8 වූ රේඛාවේ සමීකරණය. ඒතර අපි ගත්තා y සමාන mx ධන c ආකාරයේ m 8යි කියලා හොයාගත්තා. y සමාන 8x ධන c. මේ දැන් c හොයාගන්නේ කොහොමද? මේ ලක්ෂයේ ඛණ්ඩාංක ආදේශ කරන. x සමාන 1 දී y සමානයි 6 වෙන විදිහට c අර්ථ දැක්විලා තියෙනවා. එහෙනම් ඒ ගුණය භාවිත කරාම 6 සමාන වෙන්න ඕනේ 8 වැඩි කිරීම 1 ධන c වලට. එහෙනම් c සමානයි ඍණ 2යි. දැන් ස්පර්ශකයේ සමීකරණය y සමානයි 8x ඍණ 2. ওই විදිහට ඔයගලන්ට පුළුවන් ඒ වගේ ගානක් හදන්න. ඒතර ඔයගොල්ලෝ දන්නවා ලක්ෂයක යම්කිසි දී ඇති ශ්‍රිතයක යම්කිසි ලක්ෂයක බෑවුම හොයනවා නම් මුලින්ම පොදුවේ බෑවුම හොයලා ඒ අදාළ x අගේ ආදේශ කිරීමෙන් ඔයගොල්ලන්ට හොයාගන්න පුළුවන් ඒ අදාළ ලක්ෂයේ බෑවුම. අපි ඊළඟට කතා කරන්න බලාපොරොත්තු වෙන තව නියමයන් කීපයක්. දැනට අපි rules නියමයන් 4ක් කතා කරා. නියතයක නියමය, බලයක නියමය. ඊට පස්සේ අපි කතා කරා නියතයක් වාරයක් බලයක් ආකාරයෙන් තිබ්බොත් කොහොමද? ඊට පස්සේ එකතුවක් ආකාරයෙන් තිබ්බොත් කොහොමද අවකලනය කරන්න කියලා. දැන් අපි යන්නේ ශ්‍රිතයේ ගුණිතයක් විදිහට දීලා තියෙනවා. ඒතර මෙතන දීලා තියෙනවා fx සමානයි hx වැඩි කිරීම gx. එතකොට ප්‍රකාශන දෙකක වැඩි කිරීමක් විදිහට නම් ශ්‍රිතය දීලා තියෙන්නේ. සා මේ වෙන වෙනම ප්‍රකාශන වල අවකලනය පවතිනවා නම් f'(x) සමානයි කියනවා පළවෙනි ශ්‍රිතයේ වාරයක් දෙවෙනි ශ්‍රිතයේ අවකලනය ධන දෙවන ශ්‍රිතයේ වාරයක් පළවෙනි ශ්‍රිතයේ අවකලනය. පළවෙනි උදාහරණේ දර්බාන fx දීලා තියෙනවා 3x ධන 2 වාරයක් x වර්ග ධන 2. ඒතර මේ පළවෙනි සාධකයේ මේ 3x ධන 2 හිතන්න hx කියන. x වර්ග ධන 2 හිතන්න දෙවෙනි ශ්‍රිතයේ gx කියන. f'(x) හොයන්නේ. එහෙනම් මේ අපි දන්නවා මේක ගුණිතයක් විදිහට දීලා තියෙනවා. ඒතර ගුණිතයකදී නම් කොහොමද හොයන්නේ? පළවෙනි ශ්‍රිතයේ වාරයක් 3x ධන 2 වාරයක් ගන්න තියෙන මාද දෙවෙනි ශ්‍රිතයේ අවකලනය. ඒතර මේ සංකේතයෙන් අපි කියන්නේ මේ දෙවෙනි සාධකයේ දෙවෙනි ශ්‍රිතයේ අවකලනය. ධන දෙවෙනි ශ්‍රිතයේ වාරයක් පළවෙනි ශ්‍රිතයේ අවකලනය. ඒතර මෙන්න මේ කියන ආකාරයට ලියා ගන්න. එතකොට ලේසි ගුණිතයක් තියෙන්නේ පළවෙනි එක වාරයක් දෙවෙනි එකේ අවකලනය. ධන දෙවෙනි එක වාරයක් පළවෙනි එකේ අවකලනය. දැන් ඔයගොල්ලන්ට තියෙන්නේ මෙන්න මේ
අවකලන දෙක හොයන්න. එතකොට බලන්න මෙතනදී එකතුවක් විදිහට තියෙන්නේ. එතකොට සමේෂන් රූල් එක භාවිත කරන්න x වර්ගය මෙතන තනි තනි පදේ අවකලනය කරන්න තියෙන්නේ. මේ තනි පදයේ වර්ග පදයක් තියෙන්නේ. බලයක් ආකාරයට. එහෙනම් දෙවෙනි රූල් එක පවර් රූල් එක 2x දෙකෙන් එකක් අඩු කරාම 1යි. දෙවෙනි එක නියතයක්. නියතයක අවකලනේ බිඳුව. ඒකයි මම කිව්වේ හැමතිස්සෙම අවකලනය වෙනකොට අපිට යොදන්න වෙන්නේ පළවෙනි රූල් තුනෙන් එකක්. මොකද අපි අන්තිමට තනි පදයක් අවකලනය කරන්නේ. ඒතකොට බලන්න තනි පදයේ නියතයක්ද x වල n බලයක්ද නියතයක් වාරයක් x වල n බලයක්ද කියන එක. ඒ අනුව ඔයගොල්ලන්ට පළවෙනි රූල් තුනෙන් තෝරන්න පුළුවන්. ඒතර මෙතන තියෙන නිකම්ම x වල n බලයක් සංගුණක 1යි. දෙවෙනි නියමය දෙවෙනි පදයේ නියතයක් එන පළවෙනිම නියමය. මෙතනදිත් බලන්න පද දෙකක් තියෙනවා. මෙතන තියෙන නියතයක් වාරයක් x එහෙනම් 3 වාරයක් x වල අවකලනය එකේ බලය 1යි x එකෙන් එකක් අඩු කරාම බිඳුවයි. මතක තියාගන්න x x වලින් අවකලනය කරාම උත්තරේ 1යි. දෙවෙනි පදයේ නියතයක් නියතක අවකලනය බිඳුවයි. තව එක පේලියක් සුළු කරලා තිබ්බනම් ඇති. 3යි x ධන 2 මේ බිඳුවයින් කළ 2යි x ධන x වර්ග ධන 2 වාරයක් 3. තව දුරටත් මේක අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ සුළු කිරීම. මේ මට්ටමින් තිබ්බත් අපි උත්තරේ පිළිගන්නවා. අපි තව උදාහරණයක් බලමු ගුණිතයක නියමයේ යටතේ. එතකොට ශ්‍රිත දෙක එන්නේ x3 ධන 2යි x ධන 5. මේක පළවෙනි ශ්‍රිතය. දෙවෙනි ශ්‍රිතයේ විදියට ගන්න දෙවෙනි සාධකය 3යි x4 න 8යි x වර්ග ධන 1. ඊට බලන්න අපි ගුණිතයක නියමය යෙදුවම පළවෙනි ශ්‍රිතයේ වාරයක් දෙවෙනි ප්‍රකාශනයේ දෙවෙනි ශ්‍රිතයේ අවකලනය ධන දෙවෙනි ශ්‍රිතයේ වාරයක් පළවෙනි ප්‍රකාශනයේ අවකලනය. එතන මේ පළවෙනි ප්‍රකාශනයේ වාරයක් මේකේ අවකලනය 7 × 3 21යි x6. එතකොට මේ 3 වාරයක් x7 අවකලනය කරාම 7යි x6. එතකොට 3 × 7 21යි x6 ඍණ එතන 8 වාරයක් x වර්ගයේ අවකලනය 2යි x 2 ඍණ 1. එතකොට 2 වරක් 8 16යි x තුන්වෙනි පදේ නියතයක් බිඳුව. ධන දෙවෙනි ශ්‍රිතයේ වාරයක් පළවෙනි ශ්‍රිතයේ අවකලනය 3යි x වර්ග මේ බලයක් නියමයේ 3යි x 3න් එකක් අඩු කරාම 2යි. ධන 2 වාරයක් x වල අවකලනය 1යි. නියතක අවකලනය 5යි අවකලනය බිඳුවයි. දෙවෙනි ශ්‍රිතයේ අවකලනය අපි මෙතෙන්ට ගන්න පළවෙනි එක වාරයක් දෙවෙනි ශ්‍රිතයේ අවකලනය ධන දෙවෙනි ශ්‍රිතයේ වාරයක් පළවෙනි ශ්‍රිතයේ අවකලනය. now උත්තරය අපිට තවදුරටත් සුළු කරන්න ඕනේ නැහැ. ওই විදිහට තිබ්බම ඇති. ඊට පස්සේ බලමු 6 වෙනි නීතිය බෙදීමක නීතිය. අපි දැනට එකතු කිරීමක් විදිහට තිබ්බ පළවෙනි රූල්ස් තුනට අමතරව එකතුවක් විදිහට තිබ්බොත් අපි තනි තනි පදේ අවකලනය කරලා එකතු කරනවා. ගුණිතයක් විදිහට තිබ්බොත් පළවෙනි එක වාරයක් දෙවෙනි එකේ අවකලනය ධන දෙවෙනි එක වාරයක් පළවෙනි ශ්‍රිතේ අවකලනය. දැන් බලමු බෙදීමක් විදිහට තියෙනවා නම් ශ්‍රිතය මෙහෙම බෙදීමක ආකාරයෙන් දීලා තියෙනවා. එතන මෙතන තියෙන අපි කිව්වොත් hx සමානයි fx බෙදීම gx. gx බිඳුව මේ හරයට තියෙන එක බිඳුව වෙන්න බෑ. බිඳුව නොවන ඕනම ශ්‍රිතයක් f'(x) g'(x) ඒ කියන්නේ මේවයි වෙන වෙනම අවකලනය කරන්නත් පුළුවන් නම් දීලා තියෙන මූලික ශ්‍රිතයේ අවකලනය h'(x) සමාන වෙනවා ඉරෙන් යට තියෙන ශ්‍රිතය නිකම්ම වර්ග කරන්න. එතකොට gx කියන්නේ ඉරෙන් යට තියෙන එක. gx වාරයක් ඉරෙන් උඩ තියෙන එකේ අවකලනය ඍණ උඩ තියෙන ශ්‍රිතයේ වාරයක් ඉරෙන් යට තියෙන ශ්‍රිතයේ අවකලනය. h'(x) එතන මේකට අපි ඉරෙන් යට තියෙන එකට මේක ඩිනෝමිනේටර් හරය ඉරෙන් උඩ තියෙන නියුමරේටර් ලවය. එතකොට ඩිනෝමිනේටර් එක එහෙම නැත්නම් හරය වර්ග කරන්න හරය ශ්‍රිතයේ වාරයක් ලවයේ ශ්‍රිතයේ අවකලනය ඍණ ලවෙහි තියෙන ශ්‍රිතයේ වාරයක් හරය ශ්‍රිතයේ අවකලනය. ඒක තමයි ස්ට්‍රක්චර් එක. එතකොට මේකට අපිට ආදේශ කරලා f'(x) g'(x) එවුවනම් බෙදීමක් විදිහට තියෙන එකක අවකලනය හොයාගන්න පුළුවන්. මේ උදාහරණ බලමු. එතකොට ඉරෙන් යට තියෙන ශ්‍රිතය 2x fx අපිට දීලා තියෙනවා 3x ධන 5 බෙදීම 2x ඍණ 1.
දැන් අපේ ඉරෙන් යට තියෙන ශ්‍රිතය අපි ඒක gx කියලා ගත්තොත් 2x ඍණ 1. ඉරෙන් උඩ තියෙන ශ්‍රිතය ගත්තොත් අපි ඒක hx කියලා ගමු. 3x ධන 5. ඕන අපිට මේක ගන්නත් පුළුවන් fx සමානයි u බෙදීම v. අපි පොදු සංකේතයකට ආව u බෙදීම v නම් f'(x) කියන්නේ මොකද්ද? මේ ඉරෙන් යට තියෙන එක වර්ග කරන්න. එතසේ ඉරෙන් යට තියෙන්නේ v වාරයක් මේ u වල අවකලනය අපිට u' කියලා ගන්නත් පුළුවන්. ඍණ උඩ තියෙන ශ්‍රිතයේ වාරයක් යට තියෙන එකේ අවකලනය. එහෙනම් අපි දැන් ශ්‍රිතය fx සමානයි 2x ධන 5 බෙදීම 2x ඍණ 1. මේක තමයි අපේ u කියලා තියෙන්නේ, මේක තමයි v කියලා තියෙන්නේ. දැන් මෙතෙන්ට ආදේශ කරන මේ u v දෙක අවකලනය කරා නම් හරි. 2x ධන 5 උඩ ශ්‍රිතය අවකලනය මේ පදෙන් පදේ අවකලනය කරා. සමේෂන් රූල් එක. එකතුවක නියමය. මෙතන අදාළ වෙන පළවෙනි රූල්ස් තුනේ මොකද්ද කියලා බලන්න මේ තනි පදයට අදාළ වෙන. තුන්වෙනි නියමය. නියතයක් වාරයක් x එන නියතය ඉස්සරහට ගත්තා x වල අවකලනය. අපි දන්නවා x විශේෂයෙන් අවකලනය කරාම 1යි. මොකද y සමානයි x නම් මේක එකේ බලය තියෙන්නේ. අවකලනය බෑවුම 1 ඉස්සරහට ගත්තා x එකෙන් එකක් අඩු කරා 1යි x වල බිඳුව 1යි. එහෙනම් උත්තරය 1යි. ඒකින්ද මතක තියාගන්න x නම් තියෙන්නේ x වලින් අවකලනය කරාම 1යි. ධන දෙවෙනි එක නියතයක් අවකලනය බිඳුවයි. එහෙනම් u' කියන්නේ 2යි. අපිට මෙතන යන්න පුළුවන්. දැන් v වර්ග කියන්නේ යට තියෙන එකේ වර්ගය. v කියන්නේ 2x ඍණ 1 u' කියන්නේ 2යි. ඍණ u වාරයක් u කියන්නේ 3x ධන 5. අපිට v' හොයන්න ඕනේ. එතන v කියලා තියෙන්නේ මොකද්ද? 2x ඍණ 1. මම මේකේ අවකලනය මේ පද දෙක වෙන වෙනම අවකලනය කරන්න. මේකට නියතයක් වාරයක් x දෙක වාරයක් x වල අවකලනය 1යි. ඍණ මෙතන තියෙන නියතයක අවකලන බිඳුවයි. එහෙනම් එතනදිත් උත්තරය අපිට එන්නේ 2යි. මේක මේ විදිහට තිබ්බත් හරි. මේ ස්ලයිඩ් එකේනුත් බලමු. එතන බලන්න 2x යට තියෙන ප්‍රකාශනයේ වර්ග කරනවා ශ්‍රිතය. යට තියෙන ශ්‍රිතයේ වාරයක් උඩ ශ්‍රිතයේ අවකලනය ඍණ උඩ තියෙන ශ්‍රිතයේ වාරයක් යට තියෙන ශ්‍රිතයේ අවකලනය. මේක තේරුම් ගත්තා නම් හරි. ඊළඟට ඔයගොල්ලෝ තියෙන්නේ මෙන්න මේ ශ්‍රිත දෙක අවකලනය කරන්න. එතකොට බලන්න මොකක්ද ආයි ආකාරය. මේ එකතුවක් විදිහට දීලා තියෙන්නේ. එහෙනම් අපි දන්නවා සමේෂන් රූල් එකෙන් තනි පදේ අවකලනය කරන්න පුළුවන්. ඊට මේ බලන්න තනි පදේ අර පළවෙනි රූල්ස් තුනෙන් මොන ආකාරයකටද අදාළ වෙන්නේ කියලා. ඒත් මෙතන අපි කතා කර විදිහට නියතයක සහායේ නියතේ වාරයක් අදාළ x වල අවකලනය ධන නියතයක අවකලනය බිඳුවයි 3x ධන 5 දෙක වාරයක් x වල අවකලනය 1යි බිඳුව 5. දෙවෙනි උදාහරණය බැලුවොත් x වර්ග ඍණ 2 එතකොට මෙතන එන්නේ යට තියෙන ප්‍රකාශනයේ වර්ග කරා යට තියෙන ප්‍රකාශනයේ වාරයක් උඩ තියෙන එකේ අවකලනය තමයි මේ තියෙන්නේ. එතන උඩ තියෙන ප්‍රකාශනයේ අවකලනය අපි ගත්තොත් මේ 3 කියන්නේ මොකද්ද? මේ තියෙන්නේ යට තියෙන ප්‍රකාශනය x වර්ග ඍණ 2 වාරයක් මේ තියෙන්නේ 3x ධන 5 අවකලනය. 3 වාරයක් x වල අවකලනය 1යි ධන 5 නියත අවකලනය බිඳුව. මේ තියෙන්නේ 2x කියන්නේ මොකද්ද? යට තියෙන ප්‍රකාශනයේ අවකලනය. 2x x වර්ගයේ අවකලනය 2x ඍණ 2 අවකලනය බිඳුව. එතකොට එතන උත්තරේ 2x වාරයක් උඩ තියෙන ශ්‍රිතය 3x ධන 5. එතන මේක සැරයක් සුළු කරාම ඔන්න ඔය විදිහට උත්තරේ ගන්න පුළුවන්. දැන් අපි එනවා අවසාන නීතිය බලයක පොදු නීතිය.
the general power rule. අපි දෙවනි නියතය කතා කරේ fx සමානයි x වල n බලයක්. අපි බලයක නියමෙදි කතා කරන්නේ fx සමානයි x වල n බලයක් නම් f dash x සමානයි n x n ඍණ 1 n ඕනෑම තාත්වික සංඛ්‍යාව. දැන් මෙතන මේක තියෙන්නේ power rule එක බලයක නියමය. දැන් අපි කතා කරන්නේ general පොදු ආකාරය. එතකොට අපි හිතනවා fx සමානයි මෙතන තියෙන x වල බලයක් n. දැන් x වෙනුවට ඕනම ප්‍රකාශනයක් x වල ප්‍රකාශනයක n බලයක්. එතකොට අපිට අවකලනය දෙනවා f dash x සමානයි මේ n අර විදිහටම ඉස්සරහට ගන්න. මේ කොටු වරහන් ඇතුළේ තියෙන ප්‍රකාශනය හරි ශ්‍රිතේ හැමම ලියන්න. මේ n වලින් එකක් අඩු කරන්න. මේකට අමතරව මේක වැඩි කරන්න ඕනේ මේ ඇතුළේ තියෙන ප්‍රකාශනයේ අවකලනයේ g dash x. තරේ කියපු විදිහට බලන්න මේ උදාහරණේ එතන අපිට fx තියෙනවා මේ තියෙන ප්‍රකාශනය 3x වර්ග ධන 4x වල n කියන්නේ භාග්‍ය බලය. එහෙනම් f dash x මේ n ඉස්සරහට ගත්තා වරහන් ඇතුලේ තියෙන එක හැමම ලිව්වා මේ n වලින් එකක් අඩු කරා ඊට පස්සේ කරන් තියෙන මොකද්ද මේ වරහන් ඇතුලේ තියෙන ප්‍රකාශනය අවකලනේ වැඩි කරන්න ඕනේ. එතන භාගයයි මේක හිමම තියෙනවා 3x වර්ග ධන 4x භාගෙන් ඍණ එකක් අඩු කරාම ර්ණ භාගයයි. දැන් මේ මෙතන අවකලනය අපිට කාන් වෙනවා. මෙතන ඉන්නේ නියතයක වාරයක් x වර්ගය අවකලනයේ නියතය එළියට ගත්තා x වර්ගය අවකලනයේ 2x. මෙතන 4 වාරයක් මේ තුන්වෙනි නියමය x වල අවකලනය 1යි. ඒක සුළු කරා නම් මේ විදිහේ උත්තරයක් එනවා. දෙවෙනි උදාහරණයක් බලන්න. දැන් fx සමාන x වර්ග ධන 2 වර්ගය. ඒතර මේ තියෙන ප්‍රකාශනයක වර්ගය. මේක සුළු කරන්න ඕනේ නැහැ. දැන් අපි හත්වෙනි අන්තිමට කතා කරපු නීතිය දන්න හින්දා අපිට කෙලින්ම ඒක යොදන්න පුළුවන්. f dash x සමානයි මේ බලය අවකලනය කරන 2යි x වර්ග ධන 2 හැමම ලිව්වා. මේ බලෙන් එකක් අඩු කරා. ඊට අමතරව මේ වරහන් ඇතුලේ තියෙන එකේ අවකලනය වැඩි කරනවා. 2යි x වර්ග ධන 2 එකේ බලය x වර්ග අවකලනය කරාම දෙවෙනි නියමය අපිට power rule එක apply කරන්න පුළුවන් 2x නියතයක අවකලනය බිඳුවයි මේක සුළු කරාම උත්තරේ ওই විදිහට එනවා. හරි අපි දැන් නීති ටික ඔක්කොම කතා කරලා අවසන්. ඒ දැනුම භාවිතයෙන් ඔයගොල්ලන්ට මේ අභ්‍යාස ටික හදන්න පුළුවන්. මම මෙතනදී මේවයි උත්තරත් අපි සාකච්ඡා කරනවා. ඒ වුණත් තනියනුත් ඕගොල්ලෝ හදලා බලන්න. ඔය නියමයන් 7 භාවිත කරලා මේ දින ශ්‍රිතයක බෑවුම හොයන්නේ කොහොමද කියලා. පළවෙනිම ගන්න fx සමානයි 2x ධන 7 වාරයක් 10 ඍණ 3x. දැන් බලන්න මේක දීලා තියෙන්නේ කොයි විදිහටද? මේ දීලා තියෙන්නේ ගුණිතයක් විදිහට. ඒතර සම්බන්ධ වෙන්නේ ගුණිතය. එහෙනම් අපිට දැන් ගුණිතයක නියමය දන්න හින්දා ගුණිතයක නියමය යොදන්න පුළුවන්. f dash x සමානයි පළවෙනි ශ්‍රිතය වාරයක් දෙවෙනි ශ්‍රිතය අවකලනය ධන දෙවෙනි ශ්‍රිතය වාරයක් පළවෙනි ශ්‍රිතය අවකලනය. ඊට පස්සේ බලන්න මේ දෙක තමයි අවකලනය කාන් තියෙන්නේ. ඒතර බලන්න මේ පළවෙනි ශ්‍රිතය කොහොමද දීලා තියෙන්නේ? එකතුවක් විදියට. පද දෙකක් ඍණ ලකුණෙන් සම්බන්ධ වෙලා තියෙනවා. මෙතන පද දෙකක් ධන ලකුණෙන්. එහෙනම් සමේෂන් රූල් එකෙන් අපි දන්නවා මේ පද වෙන වෙනම අවකලනය කරලා එකතු කරා නම් මේ අවකලනය හරගන්න පුළුවන්. ඒ විදිහටම අපිට මේ කොටසත් හදන්න පුළුවන්. ඒතර 2x ධන 7 වාරයක් නියතයක අවකලනයේ බිඳුවයි පළවෙනි රූල් එක. මෙතෙන්ට එන්නේ තුන්වෙනි රූල් එක. නියතයක් වාරයක් x නියතේ වාරයක් x වල අවකලනය 1යි ධන 10 වාරයක් ඍණ 3x 2 වාරයක් x වල අවකලනය 1යි බිඳුවයි ওই විදිහට ගන්න පුළුවන්. දෙවෙනි එකේ පිළිතුර දැන් මෙතෙන්දී බලන්න මේ තියෙන්නේ අවසාන වශයෙන් අපි කතා කරපු නියමය.
ප්‍රකාශනයක බලය තියෙන්නේ. නම් මේකේ අවකලනය y dash ඉතල මේ බලය අවකලනය කරන 7යි මේ වරහන් ඇතුලේ තියෙන එක අපි හැමම ලියනවා 7න් එකක් අඩු කරනවා ඊට පස්සේ මේ ප්‍රකාශනය වරහන් ඇතුලේ තියෙන ප්‍රකාශනයේ අවකලනය වැඩි කරනවා 7 වාරයක් 2x වර්ග ඍණ 3 6 වෙනි බලය මෙතන වැඩි කරනකොට 3 වෙනි හරි අපි බලමු 3 වෙනි ප්‍රශ්නේ hx සමානයි x බෙදීම x ඍණ 1 මේක බෙදීමක් විදිහට දීලා තියෙන්නේ ශ්‍රිතය අපිට බෙදීමක නියමය භාවිත කරන්න වෙන්නේ. ඒතර බෙදීමක නියමය අපි දන්නවා යට තියෙන ශ්‍රිතය වර්ග කරනවා. යට ශ්‍රිතය වාරයක් උඩ තියෙන ශ්‍රිතය. අපි උඩ තියෙන x. යට තියෙන ශ්‍රිතය x ඍණ 1. ඒතර යට තියෙන ශ්‍රිතය වාරයක් උඩ තියෙන ශ්‍රිතය අවකලනය ඍණ උඩ ශ්‍රිතය වාරයක් යට ශ්‍රිතය අවකලනය. හරි බෙදීමක අවකලනය අර ගන්නකොට ඔබට මතකයි ශ්‍රිතය y සමානයි u බෙදීම v ආකාරයට තිබුණොත් ශ්‍රිතේ බෑවුම dy/dx සමානයි යට ශ්‍රිතයේ වර්ගය යට ශ්‍රිතයේ v වාරයක් උඩ ශ්‍රිතයේ අවකලනය u dash minus උඩ ශ්‍රිතයේ වාරයක් යට ශ්‍රිතයේ අවකලනය. හරි? ඉතින් මේ විදිහට අපි භාවිත කරාම අපිට මේ විදිහට ස්ට්‍රක්චර් එකට අරගන්න පුළුවන්. ඊට පස්සේ අවකලනය කරන්න තියෙන්නේ මෙන්න මේ දෙක. යට තියෙන ප්‍රකාශනය හරි ශ්‍රිතය හැමම ලිව්වා ඒක වර්ග කරා උඩ ශ්‍රිතය x යට ශ්‍රිතය x ඍණ 1 වාරයක් උඩ තියෙන x x වල අවකලනය 1යි. මෙතෙන්දී අපි බලයක නියමය x වල එකේ බලය. එතකොට x අවකලනය කරාම x විශේෂයෙන් 1යි. x වාරයක් වාරනේ යට තියෙන ශ්‍රිතය එකතුවක් විදිහට තියෙන පද දෙකක් තියෙනවා. එතකොට පදෙන් පදේ අපිට අවකලනය කරන්න පුළුවන් x වල අවකලනය 1යි. ඍණ 1 කියන එක නියතයක්. නියතක අවකලනය බිඳුව. මේක තව පෙළියක් දෙයක් සුළු කරාම ඔයගොල්ලන්ට පේනවා මෙතනින් අවකලනය අපි ඉවරයි. ඒතර x ඍණ 1 එකෙන් අඩි කරාම x ඍණ 1මයි ඍණ x වාරයක් 1 ඍණ x එතන බිඳුව. ඒතර මේක සුළු කරාම ධන x ඍණ x කැපිලා යනවා. උත්තරේ ඉන්නේ ඍණ 1 බෙදීම x ඍණ 1 වර්ගය. හතරවෙනි ප්‍රශ්නේ fx සමානයි 1 බෙදීම x4. මෙතනදී ඔයගොල්ලන්ට ශ්‍රිතය දීලා තියෙන බෙදීමක් විදිහට. ඒතර මෙතන බෙදීමක අවකලනය භාවිත කරන්නත් පුළුවන්. හැබැයි උඩ නියතයක් නම් තියෙන්නේ හොඳම දේ තමයි මේ යට තියෙන ප්‍රකාශනයේ උඩට අරන් ලියා ගන්න ඍණ බලයක් විදිහට x වල ඍණ 4. දැන් මෙතනදී ඔයගොල්ලන්ට දෙවෙනි නියමය මොකද මෙතන x වල සංගුණක 1යි. දෙවෙනි නියමය බලයක නියමය යොදන්න පුළුවන්. ලේසියෙන්ම එතකොට අවකලනය වෙන්නේ x ඍණ 4 අවකලනය කරාම දැන් n අගේ ඍණ 4යි. ඍණ 4 ඉස්සරහට ගත්තා x මේ බලය ඍණ 4න් එකක් අඩු කරනවා. උත්තර එනවා ඍණ 4යි x ඍණ 5 මේ ආකාරයට පිළිතුර තිබ්බත් කමන්නේ. එහෙම නැත්නම් මේක ධන ප්‍රකාශනයක් විදිහට ධන බලයක් විදිහට තියෙනවා නම් එකයට ලියන්න ඍණ 4 බෙදීම x වල පස්වෙනි ගැටලුව මෙතනදිත් අර කලින් ගානේ වගේම උඩ තියෙන නියතයක්. නියතයක් තියෙනකොට අපිට ලේසියෙම මේ යට තියෙන ප්‍රකාශනය උඩට අරගන්න පුළුවන්. එතනදී අපිට නියතයක් වාරයක් ප්‍රකාශනයක අවකලනය භාවිත කරන්න පුළුවන්. තුන්වෙනි නියමය. ඒක භාවිත කරාම නියතය අපි එළියට ගන්නවා. නියතය වාරයක් x ධන 1 ඍණ 1 බලය අවකලනය කරනවා. ඍණ ඉස්සරහට ගත්තා. මෙතනදී අපි භාවිත කරන්නේ ජෙනරල් පවර් රූල් එක. බලයක නියමයේ පොදු ආකාරය මේක හදලා එන්නු
අපේ ශ්‍රිතයේ y සමානයි 2 බෙදීම x ධන 1. 2 බෙදීම x ධන 1. ඒතර මේක අපි අරගත්තා 2 වාරයක් x ධන 1 ඍණ 1 බලන්න. ඒතර අවකලනය dy/dx අපේ තුන්වෙනි නියමයේ තියෙන්නේ y සමානයි c වාරයක් gx නම් y dash c වාරයක් නියතේ වාරයක් ශ්‍රිතේ අවකලනයෙන් වැඩි කරනවා. ඒතර මෙතන නියතේ 2යි. ඒක අපි හිම්මම ලිව්වා. ඊට පස්සේ අපිට අවකලනය කරන්න තියෙන්නේ x ධන 1 ඍණ 1 බලන්න. ඒතර මේක අවකලනය කරනකොට අපි අන්තිමටම ඉගෙන ගත්ත රූල් එක භාවිත කරන්න පුළුවන්. මේ තියෙන්නේ ප්‍රකාශනයක බලයක් තිබුණා. dy/dx සමාන වෙනවා. ඉතින් මේ ප්‍රකාශනය මෙතන බලය අවකලනය කරනවා n වාරයක් මේ වරහන් ඇතුලේ තියෙන එක හිමම ලියනවා. n වලින් එකක් අඩු කරනවා. වැඩි කරන්න ඕනේ ඇතුලේ තියෙන ප්‍රකාශනයේ අවකලනය. ඒතර අපිට අවකලනය කරන්න තියෙන x ධන 1 ඍණ 1 බලය. ඒතර මෙතනදී n කියන්නේ ඍණ 1යි. ඉස්සරහට ගත්තා වරහන් ඇතුලේ තියෙන එක හිමම ලිව්වා. මෙතන තියෙන බලයෙන් එකක් අඩු කරනවා. ඊට පස්සේ වැඩි කරන්න ඕනේ මේ ඇතුලේ ප්‍රකාශනයේ අවකලනය. එතනවා දෙවරක් ඍණ 1 ඍණ 2යි x ධන 1 ඍණ 1යි ඍණ 1යි ඍණ 2 වැඩි කිරීම දැන් බලන්න මෙතන තියෙන ශ්‍රිතය එකතුවක් තියෙන්නේ. තනි තනි පදේ අවකලනය කරන x x විශේෂයෙන් අවකලනය කරන්නේ 1යි. දෙවෙනි පදේ නියතයක් නැක බිඳුව. මෙතන 1 ධන බිඳුව 1යි ඍණ 2කින් අඩු වුණාම ඍණ 2යි x ධන 1 ඍණ 2 බලය මේක සමානයි ඔන්න ලියන්න පුළුවන් ඍණ 2 බෙදීම x ධන 1 වර්ගයේ විදියට. ඒකෝට මෙතනදිත් මේ උත්තරේ බලන්න පුළුවන්. ඒ අපි ගත්ත විදිහටම තියෙනවා. නියතේ වාරයක් ඍණ 1 x ධන 1 මේ n වලින් එකක් අඩු කරනවා. ඍණ 1කින් ඍණ එකක් අඩු කරනවා. වාරයක් මේ ඇතුලේ තියෙන ප්‍රකාශනයේ අවකලනය x වල අවකලනය 1යි 1 අවකලනය 0. සුළු කරාම උත්තරේ ගොන්න මෙහෙම ගන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයගොල්ලන්ට මේ ආකාරයෙන් මරන් අවකලනය කරොත් කොහොමද? එතකොට බලන්න මුලින් දීලා තියෙන ශ්‍රිතයේ තියෙන්නේ බෙදීමක් විදියට. උඩ තියෙන ශ්‍රිතය 2 යට තියෙන ශ්‍රිතය x ධන 1. දැන් අපි මේ බෙදීමක අවකලනයේ නියමයේ භාවිත කරොත් යට තියෙන ප්‍රකාශනයේ වර්ග කරා යට තියෙන ශ්‍රිතේ වාරයක් උඩ ශ්‍රිතේ අවකලනය ඍණ උඩ තියෙන ශ්‍රිතේ වාරයක් යට තියෙන ශ්‍රිතේ අවකලනය. යට ශ්‍රිතේ ලියලා වර්ග කරනවා x ධන 1 මේ 2 කියන එකේ අවකලනය මේක නියතයක් හින්දා බිඳුවයි ඍණ 2 වාරයක් මෙතන x ධන 1 තියෙන්නේ x වල අවකලනය 1යි 1 අවකලනය බිඳුවයි අපිට අර උත්තරේම හම්බෙනවා. ඒකින්ද අවකලනයේදී ඔයගොල්ලෝ කැමති නියමයක් භාවිත කරන්න පුළුවන්. ඒකේ කිසිම ගැටලුවක් නැහැ. හැබැයි සාමාන්‍ය මෙතන බෙදීමක් තියෙන වෙලේක උඩ නියතයක් තියෙනවා නම් දේශියෙන්ම ඔයගොල්ලන්ට යට තියෙන ප්‍රකාශනය උඩට අරගෙන අපි කලින් කතා කරපු විදිහට ඒක කරන එක ලේසි වෙන්න පුළුවන්. ඊළඟ ගැටලුව බැලුවොත් මෙතනදී නම් අපිට බෙදීමක් විදිහටම තියෙනවා. ඒතර බෙදීමක නියමය යොදන්න තියෙන්නේ යට තියෙන ශ්‍රිතය x වර්ග ධන 3යි x ඍණ 1 උඩ තියෙන ශ්‍රිතය x වර්ග ඍණ 2යි x ධන 3. නම් බලන්න මේක අවකලනය කරනකොට යට තියෙන ශ්‍රිතය ලියලා වර්ග කරනවා. යට ශ්‍රිතේ වාරයක් උඩ ශ්‍රිතේ අවකලනය. ඍණ උඩ ශ්‍රිතේ වාරයක් යට ශ්‍රිතේ අවකලනය. ඒතර මේක ලියාගත්තා නම් ඔයගොල්ලන්ට පේනවා මෙන්න මේ තැන් දෙකේ තියෙන අවකලන දෙක විතරක් තමයි කරන්න තියෙන්නේ ඉතුරු වෙලා තියෙන්නේ. මේක කරා නම් ඔයගොල්ලන්ට උත්තරේ අරගන්න පුළුවන්. ඉතින් මේක බලමු. යට තියෙන ශ්‍රිතේ ලිව වර්ග කරා යට ශ්‍රිතය x වර්ග ධන 3යි x ඍණ 1 වාරයක් මේ උඩ තියෙන ශ්‍රිතේ අවකලනය. ඒතර ඒක බලන්න තියෙන ෆෝම් එක මේක එකතුවක් විදිහට තියෙන්නේ පදයෙන් පදේ අවකලනය කරන්න පුළුවන්. ඒතර බලන්න මේ එක එකක් පදේ මොන ආකාරයකට තියෙන. මෙතන බලයක් ආකාරයකට තියෙන. එහෙනම් දෙවෙනි නියමය යොදන්න පුළුවන්. x වර්ග අවකලනය කරාම
2යි x ඍණ මේ තියෙන නියතයක් වාරයක් x ශ්‍රිතයක් එහෙනම් නියතය එළියට ගත්තා මේ ප්‍රකාශනය අවකලනය කරා එතන x තියෙන්නේ x වල අවකලනය 1යි තුන්වෙනි එක නියතයක් පළවෙනිම නියමය යොදන්න පුළුවන් නියතයක අවකලනය 0 ඍණ උඩ තියෙන ශ්‍රිතය x වර්ග ඍණ 2x ධන 3 වාරයක් යට තියෙන ශ්‍රිතය අවකලනය යට ආපහු තියෙන එකතුවක් විදිහට පදෙන් පදේ අවකලනය කරන්න පුළුවන් x වර්ග වල අවකලනය 2x 3 වාරයක් x වල අවකලනය 1යි ඍණ එකේ අවකලනය 0යි මේක සුළු කරාම ඔයගොල්ලන්ට මේ පිළිතුර ලබා ගන්න පුළුවන් මෙතනින් එහාට සුළු කිරීම අත්‍යවශ්‍ය නැහැ ඊළඟ ගැටලුව මේක බලන්න ඔයගොල්ලන්ට මොකද්ද මෙතනදී යොදා ගන්න පුළුවන් රූල් එක කියලා ඉස්සෙල්ලාම හිතන්න ඒක තීරණය කරන්න මේ ශ්‍රිතේ දීලා තියෙන ආකාරය ගැන සැලකිලිමත් වෙන්න. මේක අපිට පෙවුනට නියතයක් එකතුවක් විදිහට තියෙනවා කියලා x ධන කියන්නේ පද දෙකක එකතුවක් වගේ අපිට පේනවා. හැබැයි මෙතන බලයක් තියෙනවා. එහෙනම් මේ තියෙන්නේ මොන විදිහටද? ප්‍රකාශනයක බලයක් විදිහට. එහෙනම් ප්‍රකාශනයක බලයක් තියෙනවා නම් අපි අන්තිමට කතා කරපු බලයක පොදු ආකාරයේ නියමය යොදන්න පුළුවන්. ඒක කරනකොට ඉස්සෙල්ලා මේ බලය අවකලනය කරන්න මේ 4 ඉස්සරහට ගත්තා මේ වරහන් ඇතුලේ තියෙන ප්‍රකාශනය හැමම ලිව්වා බලයෙන් එකක් අඩු කරා ඊට පස්සේ වැඩි කරන්න ඕනේ වරහන් ඇතුලේ තියෙන ප්‍රකාශනයේ අවකලනය. එතකොට ඔයගොල්ලන්ට පේනවා වරහන් ඇතුලේ තියෙන ආපහු එකතුවක්. එතකොට මේ පදෙන් පදේ අවකලනය කරන්න. ඉතින් මේ පළවෙනි කොටස සුළු කරාම 4යි මේ වරහන් ඇතුලේ තියෙන එක 4ෙන් එකක් 3යි. දැන් මේ x වල අවකලනය 1යි. ආපහු අපිට දෙවෙනි ප්‍රකාශනය ගත්තාම මෙතන තියෙන x 1 දාන x වර්ගයේ භාග්‍ය බලයක්. ඒතර මේක අවකලනය කරනකොට ආපහු මේ මුල් රූල් එක අපි මුලින් භාවිත කරන රූල් එක බලයක පොදු ආකාරය නියමය යොදන්න වෙනවා ආපහු මේ ඉතිරි කොටසේ අවකලනය අරගෙන. හරි නෝ 4යි මේ ටික අපි දැන් සුළු කරා 1 දාන දැන් මේකේ අවකලනය බලන්න භාග්‍ය ඉස්සරහට ගත්තා වරහන් ඇතුලේ තියෙන එක හැමම ලිව්වා භාගයෙන් එකක් අඩු කරාම ඍණ භාගය වැඩි කිරීම මේ ඇතුලේ වරහන් ඇතුලේ තියෙන ප්‍රකාශනයේ අවකලනය ආපහු එක එකතුවක් විදිහට තියෙන. එකේ අවකලනය 0යි දාන x වර්ගයේ අවකලනය 2x. දැන් අපේ අවකලනය ඉවරයි. එක පේජයක් තාසුළු කරලා උත්තරය ඒගොල්ලන්ට මේ විදිහට ලබා ගන්න පුළුවන්. මේ වෙනකොට අපි අවකලනයේ මූලික නීති කතා කරලා ඉවරයි. මූලික නීති අපි 7ක් මම හිතන්නේ කතා කරා. ඒගොල්ලන්ට අපව මතක් කරොත් මූලික නියමයන් ටික අවකලනයේ මූලික නීති මේ පළවෙනියෙන්ම ගත්තේ නියතයක fx සමානයි නියතයක් නම් c නියතාවය අවකලනය සමානයි 0. පළවෙනි රූල් එක දෙවෙනි එක fx සමානයි x වල n බලයක් විදිහට තියෙනවා නම් n ඕනෑම තාත්වික සංඛ්‍යාවක් නයික අවකලනයේ f' x සමානයි n x n ඍණ 1. තුන්වෙනි එක තමයි fx සමානයි නියතයක් වාරයක් ඕනම x වල ශ්‍රිතයක් ආකාරයෙන් තියෙනවා නම් මේකේ අවකලනය නියතය අපි ඉස්සරහට ගත්තා මේ ශ්‍රිතයේ අවකලනය වැඩි කරා. උදාහරණයක් විදිහට fx සමානයි 8යි x වල තුන්වෙනි බලය නම් f' x සමානයි නියතය 8 අරගත්තා x3 අවකලනය. මේක සමානයි 8 වාරයක් x වල තුන්වෙනි බලය අවකලනය 3යි x 3 ඍණ 1 මේක සමානයි 24යි x වර්ග.
හතරවෙනි නියමය. ඒතර මෙන්න මේ නියම තුන තමයි අපිට හැමතිස්සෙම යොදන්න වෙන්නේ ගොඩක් වෙලෙදී. මෙතනින් එහාට තියෙන්නේ ආකාර ටිකක්. ශ්‍රිතය එකතුවක් විදිහට දීලා තියෙනවා. hx ධන හෝ ඍණ වලින් නම් මේ අනිත් ශ්‍රිතයන් සම්බන්ධ වෙලා තියෙන්නේ. f'(x) සමානයි h'(x) ඒ කියන්නේ පළවෙනි ශ්‍රිතයේ අවකලනය ධන ඍණ දෙවෙනි ශ්‍රිතයේ අවකලනය. පස්වෙනි නියමයේ ගුණිතයක් විදිහට දීලා. hx වැඩි කිරීම gx ආකාරයෙන් නම් තියෙන්නේ. f'(x) සමානයි පළවෙනි ශ්‍රිතයේ වාරයක් දෙවෙනි ශ්‍රිතයේ අවකලනය ධන දෙවන ශ්‍රිතයේ වාරයක් පළවෙනි ශ්‍රිතයේ අවකලනය. මේකට අපි කියන්නේ ගුණිතයක නියම. ඊට පස්සේ අපි කතා කරා බෙදීමක් ආකාරයට දීලා තියෙනවා. fx සමානයි hx බෙදීම gx. මේ gx කියන එක කොයි වෙලාවකවත් බිඳුව වෙන්න බෑ. f'(x) සමානයි යට තියෙන ශ්‍රිතය ලිව්වා ඒක හිම වර්ග කරා යට ශ්‍රිතයේ වාරයක් උඩ ශ්‍රිතයේ අවකලනය ඍණ උඩ ශ්‍රිතයේ වාරයක් යට ශ්‍රිතයේ අවකලනය. දැන් බෙදීමක නියමයේ අවසාන වශයෙන් අපි බලයක පොදු ආකාරය කියන්නේ මෙතනදී ඔයගොල්ලෝ පේනවා නිකම්ම fx සමාන x වල n x කියන තනි x විතරක් තිබුණා. මෙතන ඕනම x වල ප්‍රකාශනයක බලයක් තිබුණා. f'(x) n ඉස්සරහට ගත්තා. කොටු වරහන් ඇතුලේ තියෙන එක හිමම ලිව්වා. n වලින් එකක් අඩු කරා. මේ වරහන් ඇතුලේ තියෙන ශ්‍රිතේ අවකලනය වැඩි. ඒ රූල්ස් 7 තමයි අපි කතා කරේ. ඒ දැනුම ඔයගොල්ලන්ට අවශ්‍ය වෙනවා. ඉදිරියේදී ශ්‍රිතයක හැසිරීම සාකච්ඡා කරනකොට. ඊට අමතරව ඔයගොල්ලෝ දැනගන්න ඕනේ ශ්‍රිතයක දෙවන ගණයේ තුන්වෙනි ගණයේ හතරවෙනි ගණයේ අවකලන අරගන්න පුළුවන්. ඒතර මෙතනදී ඒකට අපි යොදා ගන්න සෛද්ධාන්තික සිද්ධාන්තය තමයි දැන් තියරි එක තමයි ශ්‍රිතයක බෑවුමත් ශ්‍රිතයක් විදියට හැසිරෙනවා. උදාහරණයක් අපි අරගත්තොත් බලන්න සරල ශ්‍රිතයක් ගන්න නැත්නම් මේ විදියට fx සමානයි x වර්ග. එතකොට අපි දන්නවා fx සමානයි x වර්ග කියන්නේ මේ වගේ වර්ගද ශ්‍රිතයක්. මේක තමයි y සමානයි x වර්ග ශ්‍රිතය. ඊට මේකේ අවකලනය අරගන්න f'(x) මේක බලයක නියමය දාපු ගමන් 2යි x 2 ඍණ 1 මේක සමානයි 2x. ඒතර f'(x) කියන්නේ 2x. ඔයගොල්ලෝ දන්නවා මේ 2x කියන්නේත් මොන වගේ ශ්‍රිතයක්ද? y සමානයි හරි f'(x) 2x කියන්නේ ඒක සරල රේඛාවක්. බෑවුම 2 වන සරල රේඛාවක්. මෙන්න මේ විදිහට නම් මේ f'(x) කියන එක අපි අඳොත් ඒකත් මෙන්න මේ විදිහට යන ශ්‍රිතයක්. මේකේ තව අවකලනයක් ගත්තොත් එතකොට මේක දෙවෙනි ගණනේ මේ තියෙන පළවෙනි ගණනේ අවකලන සංගුණකය ඒ කියන්නේ මුල් දීලා තියෙන ශ්‍රිතය එක සැරයක් අවකලනය කරනවා කියන්නේ පළමු ගණනේ අවකලන සංගුණකය. මේක තව සැරයක් අවකලනය කරොත් අපි ඒකට කියනවා දෙවන ගණනේ අවකලනය කියලා. ඒතර මෙතෙන්දී අපිට දාන්නේ නියතයක් වාරයක් x. නියතය අරගත්තා x වල අවකලන එකයි f'(x) නැත්නම් දෙවන ගණනේ සංගුණ කියන්නේ 2යි. f'(x) කියන එකත් ආපහු එන්නේ මොකද්ද? ඒකත් සරල රේඛාවක්. මෙන්න මේ විදිහට y අක්ෂය දෙකෙන් කැපෙන ඕනම x අගයකදී y දෙක වන ශ්‍රිතය. එහෙනම් ඔයගොල්ලන්ට පේනවා ශ්‍රිතයක අවකලනය නැත්නම් බෑවුම ආපහු හැසිරෙන්නේ ශ්‍රිතයක් ආකාරයටමයි. ඒතර ඒ අනුව අපිට ශ්‍රිතයක බෑවුම ශ්‍රිතයක් කියන යට මේ
සිද්ධාන්තයේ යටතේ ඒකේ බෑවුමත් අපිට අරගන්න පුළුවන්. ඒතකොට ශ්‍රිතයක බෑවුම ශ්‍රිතයක් කියන එක අපි සැලකුවොත් එම ශ්‍රිතේ බෑවුම අපි අර මුලින් කතා කරන ශ්‍රිතේ දෙවන ගණයේ බෑවුම වෙනවා. දෙවන ගණයේ අවකලන සංගුණකය වෙනවා. බෑවුම නෙමෙයි දෙවන ගණයේ අවකලන සංගුණකය කියලා අපි හඳුන්වනවා. ඒ විදිහට අපිට දෙන ශ්‍රිතය කීප වාරයක් අවකලනය කිරීමෙන් ඉහළ ගණයේ අවකලන සංගුණක හොයාගන්න පුළුවන්. ඉතින් මෙතන අපි කියලා තියෙනවා පැහැදිලිවම ශ්‍රිතයක දෙවන ගණයේ අවකලනය ලබා ගැනීම සඳහා පළමු ව්‍යුත්පන්නය. කියන්නේ පළවෙනි අවකලන සංගුණකය නැවත වරක්. ඒතර x වලින් නම් තියෙන්නේ x විශේෂයෙන් අවකලනය කළ යුතුයි. එහෙනම් ශ්‍රිතයක පළමු ගණයේ අවකලනය f'(x) එය යලි වරක් x විශේෂයෙන් අවකලනය කිරීමෙන් අපිට දෙවන ගණයේ අවකලනය අරගන්න පුළුවන්. ඒක අපි සංකේතයක් භාවිතයෙන් ප්‍රකාශ කරනවා නම් අපිට මේ සංකේතය යොදා ගන්න පුළුවන්. f මෙතන ඉරි දෙකක් තියෙනවා. දෙක එකෙන් දෙවන කියන එක අර්ථ දැක්වෙනවා. f double dash. එහෙම නැත්නම් අපිට පළවෙනි ගණයකට අපි කියන්නේ dy by dx මේක d වර්ග y by dx වර්ග. එතන මේ මෙතන දෙක කියන එකෙන් අංක මේ සඳහන් වෙනවා මොන ගණයද කියන එක. එතකොට මේකේ තේරුම දී ඇති ශ්‍රිතය දෙසරයක් අවකලනය කරන්න කියන. තෙවන ගණය දී ඇති ශ්‍රිතය තුන් වරක් අවකලනය කිරීමෙන් අපිට අරගන්න පුළුවන්. එතකොට එතනදී අපි උපකල්පනය තමයි ශ්‍රිතයක බෑවුමත් යලිත් ශ්‍රිතයක් ලෙස හැසිරෙනවා කියන දේ අපි දැන් පැහැදිලිව දැක්කා. ඒ තත්ත්වයන් යටතේ අපිට ඉහළ ගණයේ අවකලන අරගන්න පුළුවන්. හතර සැරයක් අවකලනය කරොත් හතරවන ගණයේ මේ විදිහට ඕනම වාර ගණනක් අපිට ශ්‍රිතයක් අවකලනය කිරීමෙන් ඒ n වෙනි ගණය ලබා ගන්න පුළුවන්. අපි උදාහරණ කීපයක් බලමු. දැන් දී තියෙන ශ්‍රිතය fx සමානයි 3x5 ඍණ 2x3 14 ශ්‍රිතේ අහනවා තුන්වෙනි ගණයේ අවකලනය හොයන්න. තුන් සැරයක් මේ ශ්‍රිතය අවකලනය කරා නම් හරි. ඉතින්ලම අපිට ගන්න වෙනවා පළවෙනි ගණයේ අවකලනය. ඒතර මේක එකතුවක් විදිහට දීලා තියෙන්නේ. දැන් මම අර සංකේත මම හිතන්නේ ඔයගොල්ලෝ දැන් ඒක ගැන අවබෝධයක් තියෙන හින්දා එක සැරේම අපි අවකලනය ලියමු. මේ නියතයක් වාරයක් x වල බලයක් අවකලනය කරන් තියෙන. ඒතර 3 වාරයක් x5 අවකලනය කරාම 5යි x 4. ඒතර 5 සරක් 3 15යි කියලා එක සැරේම ගන්න පුළුවන්. 5 සරක් 3 15යි x වල මෙතන බලෙන් එකක් අඩු වෙනවා x 4යි. ඍණ 3 අරක් 2 6යි. ඒ කියන්නේ දෙවාරයක් x3 අවකලනය 3යි x වර්ග. ඒතර 3 අරක් 2 6යි x වර්ග. තුන්වෙනි පදේ නියතයක්. නැතන අවකලනය බිඳුව. මේක තමයි පළමු ගණයේ අවකලනය දී ඇති ශ්‍රිතය. අපිට ඕනේ තුන්වෙනි ගණයේ අවකලනය. ඒතර මෙම පිළිතුර යලි වරක් අවකලනය කිරීමෙන් අපිට දී ඇති ශ්‍රිතයේ දෙවන ගණයේ අවකලනය ලබා ගන්න පුළුවන්. ඒතර දැන් මේ 15යි x 4 ඍණ 6යි x වර්ග අවකලනය කරන්න 15 සරක් 4 60යි x වල තුන්වෙනි බලය ඍණ 12යි x. නම් මේක තව වරක් අවකලනය කිරීමෙන් අපිට අවශ්‍ය වෙන පිළිතුර ලබා ගන්න පුළුවන්. f3යි x නැත්නම් තුන්වෙනි ගණයේ අවකලනය 60 වැඩි කිරීම 3 180යි x වර්ග ඍණ 12 වාරයක් x වල අවකලනය 1යි. මේක තමයි පිළිතුර. මෙතනදී කියනවා fx සමානයි 2x ධන දී ඇති ශ්‍රිතය fx සමානයි 2x ධන 1 බෙදීම 3x ඍණ 2 අපිට හොයන්න කියනවා f double dash 2. ඒතර මේක අපි හදන හැටි බැලුවොත් දැන් මේකේ තේරුම මොකද? f double dash x කියන්නේ ඕනම ලක්ෂයකදී එම ශ්‍රිතයේ දෙවන ගණයේ අවකලනය. දැන් මේ f double dash 2 කියන එකෙන් තියෙන f double dash 2 කියන එකෙන් තේරුම x සමානයි 2 දී දී ඇති ශ්‍රිතයේ දෙවන ගණයේ අවකලනයේ අගය. ඒතර අපිට ඒක ඉස්සෙල්ලා අපිට f double dash x නැත්නම් දෙවන ගණයේ අවකලනය හොයන්න වෙනවා. ඒතර පළවෙනි ගණයේ අවකලනය හොයනකොට f dash x සමානයි. දැන් බලන්න මේ ශ්‍රිතයේ දීලා තියෙන බෙදීමක් විදිහට යට ප්‍රකාශනය යට ශ්‍රිතේ ලියලා එක වර්ග කරනවා. යට ශ්‍රිතේ වාරයක් මෙතන හරේ තියෙන ශ්‍රිතේ අවකලනය 2x ධන 1 ඍණ එතන ඉහළ ඉරෙන් උඩ තියෙන ශ්‍රිතේ වාරයක් ඉරෙන් යට තියෙන ශ්‍රිතේ
අවකලනය. භාවිත කරාම 3x ඍණ 2 වර්ගය 3x ඍණ 2 වාරයක් මේ ශ්‍රිතය අවකලනය කරාම 2 වාරයක් x වල අවකලනය 1යි 1 අවකලනය 2. ඍණ 2x ධන 1 වාරයක් 3 වැඩි කිරීම x වල අවකලනය 1යි ඍණ 2 අවකලනය නියතක අවකලනය 0. සැලක් සුළු කරාම මෙතන එනවා 2 වාරයක් 3x ඍණ 2 ඍණ 3 වාරයක් 2x ධන 1 බෙදීම 3x ඍණ 2 වර්ගය. එතන මේක සමානයි 3x ඍණ 2 වර්ගය දෙවරක් 3 6x ධන 2යි ඍණ 2යි දුන්නාම ඍණ 4යි. ඉතින් ඍණ 3යි ධන 2යි. ඍණ 6x ඍණ 3. එතන මේ ධන 6x ඍණ 6x කැපිලා යනවා. උත්තරේ එනවා ඍණ 7. ඍණ 4යි ඍණ 3යි ඍණ 7 බෙදීම 3x ඍණ 2 වර්ගය. ඒත් අපිට අහන්නේ f double dash 2 නේ අපි දැන් හොයන්න යනවා දෙවන ගණේ අවකලනය. දෙවන ගණේ අවකලනය ගන්න අපි f dash x තියෙන්නේ ඍණ 7 බෙදීම 3x ඍණ 2 වර්ගය. මෙතන නියතයක් හින්දා මේක ලේසි උඩට ගන්නවා නම් 3x ඍණ 2 ඍණ 2 වර්ගය. එතන මෙතනදී එන්නේ නියතයක් වාරයක් ප්‍රකාශනයක අවකලනය. දැන් තුන්වෙනි රූල් එක නියත ඉස්සරහට ගත්තා. මේ ප්‍රකාශනයේ ශ්‍රිතයේ අවකලනය වැඩි කරනවා. ඍණ 7යි මේක බලන්න දැන් ප්‍රකාශනයක n බලයක් බලයක පොදු ආකාරය ඍණ 2 ඉස්සරහට ගත්තා. වරහන් ඇතුළේ තියෙන කිහිමම ලිව්වා. මේ බලෙන් එකක් අඩු කරා. ඊට මේ වරහන් ඇතුළේ තියෙන ප්‍රකාශනීය අවකලනය වැඩි කරනවා. හරි. ඍණ 7 ඍණ 2කින් අඩු වුණාම ඍණ ධනයි 4 2 14යි 3x ඍණ 2 ඍණ 3 3 වාරයක් x වල අවකලනය 1යි ඍණ 2 අවකලනය 2. මෙතන එනවා 14 වාරයක් 3x ඍණ 2 තුන්වෙනි බලය වැඩි කිරීම 3. 3 වරක් 14 3 වරක් 4 12 2 දැම්ම එකක් ඉතුරු 42යි 3x ඍණ 2 තුන්වෙනි බලය. මේක අපිට ලියන්න පුළුවන් 42 බෙදීම 3x ඍණ 2 තුන්වෙනි බලය. අපෙන් අහන්නේ මෙන්න මේ දෙවෙනි අවකලනයේ x සමානයි 2 දී අගය. නම් මේ ලබාගත් පිළිතුරේ x තියෙන තැනට 2 ආදේශ කරනවා. 42 බෙදීම 4යි 4 තුන්වෙනි බලය 42 බෙදීම 4 තුන්වෙනි බලය 64යි. උත්තරේ එනවා 2 2කින් බෙදුවාම 21 බෙදීම 32 කියන එක. ඔයගොල්ලන්ට තරකේ පිළිතුර බලා ගන්න පුළුවන්. මේ තියෙන අපි මුලින් අපිට බෙදීමක නියමය යොදන එක ලේසි. මොකද උඩත් එක්සල් ප්‍රකාශනයක් යටත් එක්සල් ප්‍රකාශනයක්. යට ප්‍රකාශනයේ වර්ග කරා යට ප්‍රකාශනයේ වාරයක් උඩේ කේ අවකලනය 2යි ඍණ උඩ ප්‍රකාශනයේ 2x දැන් එක වාරයක් යට ප්‍රකාශනයේ අවකලනය 3යි. එතකොට මේ විදිහට ඔයගොල්ලන්ට උත්තරේ හම්බ වෙනවා පළවෙනි අවකලනය. ඒක අවකලනය කරාම උත්තරේ මෙහිම අපි දැන් ඉස්සෙල්ලා සාකච්ඡා කරා පියවරෙන් පියවර f double dash x කියන දෙවෙනි ගණයේ අවකලනය අපි මේ විදිහට පිළිතුරු ලබා ගත්තා. ඊට පස්සේ x තියෙන තැන් වලට මේ පිළිතුරේ දෙක ආදේශ කිරීමෙන් ඔයගොල්ලන්ට උත්තරේ ගන්න පුළුවන් 21 බෙදීම 32 කියන. අපි එතකොට අවකලනයේ පළවෙනි කොටස මම හිතන්නේ අපි සාකච්ඡා කරලා අවසන්. මුලින්ම අපි අවකලනයේ හැඳින්වීම සිදු කරා. අවකලනයේ හැඳින්වීමේදී අපි කිව්ව මොකද්ද? ශ්‍රිතයක බෑවුම ලක්ෂයෙන් ලක්ෂයට වෙනස් වෙනවා. ඒතර ඒ අදාළ ලක්ෂයේ බෑවුම කියන්නේ එතෙන්ට අඳින ස්පර්ශකයේ සරල රේඛාව නැත්නම් ස්පර්ශකයේ බෑවුමට සමානයි. ඒක තමයි අර්ථ දැක්වීම විදිහට ඔයගොල්ලන්ට මතක තියාගන්න තියෙන්නේ. ශ්‍රිතයක බෑවුම යන එකේ අදහස x වල යම් කිසි අගයක සිට
නැත්නම් ස්වායක්ත විචල්්‍ය යම් කිසි ස්ථානයක සිට ඒකකයකින් වැඩි කළ විට ශ්‍රිතෙහි අගේ y අගයන් වෙනස් වීමේ ශීඝ්‍රතාවය තමයි බෑවුම කියන්නේ. ඒතර අවකලනය කියන ක්‍රියාවලියේදී අපි ඒක අර්ථ දක්ව ගන්නවා. ඕනෑම ශ්‍රිතයක යම් කිසි ලක්ෂයක බෑවුම සමානයි එතෙන්ට අඳින ස්පර්ශකයේ බෑවුමට. ඒතර ඒ සිද්ධාන්තය භාවිත කරමින් අපි කතා කරන්නේ ඕගොල්ලෝගෙන් බලාපොරොත්තු වෙන්නේ නියමයන් අපි කච්චා කරපු නියමයන් කිහිපයක් භාවිතයෙන් දෙන ශ්‍රිතයක බෑවුම හොයන්න මූලික වශයෙන්. එසේින් තමයි අපි අවකලනයේ මූලික නීති පිළිබඳ දැනුම ලබා දුන්නේ. මම දැන් ටිකට කලින් කතා කරා වගේ අපි නීති නියමයන් 7ක් කතා කරා. ඊටසේ ඊළඟ දේශනෙන් ඒකම අවසාන වශයෙන් අපි කතා කරා කොහොමද ඉහළ ගණයේ අවකලනයන් හොයාගන්නේ දෙන ශ්‍රිතයක කියලා. මොකද මේ ඉහළ ගණයේ දෙවන ගණයේ අවකලනයන් අපිට ඉදිරි දේශනවලදී කතා කරන්න යන මේ සාපේක්ෂ උපරිම නැත්නම් ශ්‍රිතයක හැසිරීම සාකච්ඡා කරනකොට ඒ දැනුම ඔබට අවශ්‍ය වෙන නිසා. අපි ඊළඟ අවකලනයට තේන ඊළඟ කොටසෙන් දෙවෙනි කොටසෙන් බලාපොරොත්තු වෙනවා. පළමු අවකලන සංගුණකය දෙවන අවකලන සංගුණකයේ භාවිතයෙන් ශ්‍රිතයේ හැසිරීම සාකච්ඡා කිරීම. තුන්වෙනි කොටසෙන් අපි බලාපොරොත්තු වෙනවා අවකලනයේ දැනුම භාවිත කරලා ප්‍රායෝගිකයේ කියන්නේ නිෂ්පාදන ක්‍රියාවලියකට සම්බන්ධ වෙන පිරිවැය අවම වෙන ස්ථාන, ලාභ්‍ය උපරිම වෙන ස්ථාන, ඒ වගේ දේවල් කොහොමද හොයන්නේ කියන එක ගැන අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. ස්තුතියි.